මුල්‍ය ආයතන වල කටයුතු කරන අය වගේම මේ A level කරපු අයත් මේකට සම්බන්ධ වෙලා ඉන්න ඉඳලා මේ සියලු දෙනාටම පැහැදිලි වෙන ආකාරයට මම මේක ප්‍රසන්ට් කරනවා. ඒ වගේම ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වඩා හොඳයි අපි අවසාන විනාඩි 10 වගේ සටහන් කරගෙන ඉඳලා මේ කතා කරන්න පටන් ගන්න එක. මේ ඒ වගේම කාට හරි අවශ්‍ය නම් ඒ වෙලාවෙ නවත්තලා මයික් එක ඔන් කරලා අහන්න, ඒකේ ගැටලුවක් නැහැ. ඒතර දැන් මම කතා කර හිටියේ දැන් අපේ මුල්‍ය ගනුදෙනුකරුව කොහොමද හසුරුවා ගන්නේ, මොනවද ඒකට බලපාන සාධක කියන එක තමයි මේ විෂයමාලාවේ අපි කතා කරන්නේ. ඒතර මේක ඔප්ෂනල් සබ්ජෙක්ට් එකක් වුණාට මේකේ ගොඩාක් දේවල් කතා වෙනවා. අද වෙනකොට මුල්‍ය ව්‍යාපාරයක ගනුදෙනුකරු සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගොඩක්ම මෙහෙයුම් කටයුතු තමයි මේක ගොඩක් කතා වෙන්නේ ණය හෝ අනෙක් දේවල් වලට වඩා. නිසා මුල්‍ය ආයතන වල කටයුතු කරන අය, වැඩ කරන අය මේක විශේෂයෙන්ම දැනගන්න ඕනේ. මේක දැන ගැනීම ඔයගලන්ට එදිනෙදා කටයුතු කරගෙන යාමේදී, වැඩ කරගෙන යාමේදී පහසු වෙනවා. රයිට්. ඕනම ආයතනයක අපි දන්නවා ආයතනයේ ගනුදෙනුකරු මත තමයි මේ සියලු දේම රඳා පවතින්නේ. මේ හැන්ඩවුට් එකේ විදිහට ඕනෑම ව්‍යාපාරික ගනුදෙනුකරු ආයතනයේ එක් ප්‍රධාන පාර්ශවකරුවෙක් වෙනවා. වර්තමාන ව්‍යාපාරික පරිසරය තුලනේ ඔයගලන්ට කියව ගන්න පුළුවන් මේ ගනුදෙනුකරුගේ හැසිරීම මත තමයි රඳා පවතින්නේ. එහෙනම් අපිට ගනුදෙනුකරුව ආරක්ෂා කරගන්න ඕන. ඒක තවත් වැදගත් වෙනවා. දැන් අපි ගනුදෙනුකරු මුල්‍ය ගනුදෙනුකරු කිව්වම ඒ මුල්‍ය ගනුදෙනුකරුගේ මුල්‍ය කටයුතු මෙහෙයවීම, හැසිරවීම සහ ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු තමයි මුල්‍ය ආයතන විසින් කරන්නේ. බැංකුව ඇතුළු අනිකුත් මුල්‍ය ආයතන. අද වෙනකොට පරිසරයේ නැත්නම් සමාජයේ 15ක් වගේ ඇරෙන්න සියලු දෙනාම වගේ right බැංකු පද්ධතිය මුල්‍ය පද්ධතිය සමග මොන ආකාරයකින් හරි සම්බන්ධ වෙලා ඉන්නවා. ඒතර ඒගොල්ලන්ගේ ජීවිතයම තමයි සමාජයට මේ තමන්ගේ මුල්‍ය කටයුතු හැසිරීම. ඔයගොල්ලෝ අහලා ඇති පෞද්ගලික දවස්වල සමහර ගැටලු ඇති වුණා. එතකොට මේ මුල්‍ය ආයතන වල ගැටලු නිසා ගනුදෙනුකරුවන් තමන්ගේ ජීවිත පවා නැති කරගත්තා. එන්න අපිට විශාල වගකීමක් තියෙනවා ගනුදෙනුකරුවන්ගේ මුල්‍ය කටයුතු හැසිරවීමේදී ඔවුන්ට යහපතක්, ඔවුන්ට ගැටලුවක් නොවන ආකාරයට, වාසියක් වෙන ආකාරයට කටයුතු කරන්න. ඒතකොට ඒ දේවල් වලට පාදක වන කරුණු තමයි මුල්‍ය ගනුදෙනුකරු කළමනාකරණය තුළ අපි සාකච්ඡා කරන්නේ. ඒවා නීති වෙන්න පුළුවන්, ඒවා මඟ පෙන්වීම වෙන්න පුළුවන්, රූල්ස් වෙන්න පුළුවන්, රෙගියුලේෂන්ස් වෙන්න පුළුවන්. ඒ වගේ මම කියන්න ඕන මේ සමහර අවස්ථාවලදී මම ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා සිංහල ලෙක්චර් එක වුණාට ඔයගලන්ට තේරෙන්නේ නැති වුණොත් විතරක් අහන්න, නැත්නම් සාමාන්‍ය සරල වචන භාවිතා කරන්න. ඒතරම් ඕනෑම රටක ආර්ථිකය ඉතාම වැදගත් සාධකයක් වෙනවා ඒ රටේ සංවර්ධනය. ඒකට ආර්ථික වර්ධනය රටක සංවර්ධනය මනින ඒකකයක් වෙනවා. right? ආර්ථිකය හසුරවන ප්‍රධාන පාර්ශව දෙකක් තියෙනවා. ඒතකොට මේ පාර්ශව මම මේ කතා කරන්නේ බැංකු සහ මුල්‍ය ආයතන කොහොමද වැදගත් වෙන්නේ කියලා ආයතනයක් තුළ සහ එතකොට අපිට පැවරලා තියෙන වගකීම කොයි මට්ටමේකක්ද කියන එක පැහැදිලි කරගන්න. ආර්ථිකයේ ප්‍රධාන මේවලම් දෙකක් තියෙනවා හසුරුවන. එකක් තමයි මුල්‍ය ප්‍රතිපත්තිය, අනිත් එක තමයි බදු ප්‍රතිපත්තිය. අවශ්‍යය සටහන් තියාගන්න. ඒතර මේ හැම දෙයක්ම හෑන්ඩ් අවුට් එකේ අන්තර්ගත වෙන්නේ නැහැ. අවශ්‍ය කැමති අය සටහන් තියාගන්න. ඒතර මුල්‍ය ප්‍රතිපත්තිය තුලින් පොලී අනුපාත, උද්දමන අනුපාත, විදේශ විනිමය අනුපාත ඒ වගේ දේවල් හසුරුවනවා. ඒතර ඒකේ ප්‍රධාන ආයතනය වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. ඒතර ශ්‍රී ලංකා මහ බැංකුව හරහා තමයි රටක මුල්‍ය ප්‍රතිපත්තිය කෙසේ විය යුතුද යන්න පිළිබඳව මඟ පෙන්වීම කරලා රෙගියුලේට් කරන්නේ. එහෙම නැත්නම් නියාමනය කරන්නේ. ඒතර මේ නියාමනයට අයත් වෙනවා බැංකුව ඇතුළු මහ බැංකුවේ ලියාපදිංචි සියලු මුල්‍ය ආයතනත්, ලියාපදිංචි නොවන ආයතනත් වක්‍රාකාරව සම්බන්ධ වෙන අපිට ඉස්සරහදී එක කතා කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් රටේ ආර්ථිකයේ වැදගත්ම මෙවලම තමයි ආර්ථිකය හසුරුවන බදු ප්‍රතිපත්තිය, ෆිස්කල් පොලිසි. ඒතර බදු ප්‍රතිපත්තිය හසුරුවන්නේ එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් වග කියන්නේ රටක මුදල් අමාත්‍යාංශය. ඒතර මුදල් අමාත්‍යාංශය යටතේ තමයි බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව වගේ රටට ආදායම් සොයන, රටට ආදායම් සොයන බදු එකතු කරන ආයතන සියල්ල තියෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ. ඒතර බදු ප්‍රතිපත්තිය හරහා මුදල් අමාත්‍යාංශය හෝ පවතින රජයක් කරන්නේ
ව්‍යාපාර කරගෙන යන්න අවශ්‍ය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ව්‍යාපාරික පරිසරය සකස් කරන එක තමයි ගොඩක් වෙලාවට කරන්න අවශ්‍ය. පාරවල් වෙන්න පුළුවන්, ගුවන් තොටුපළවල් වෙන්න පුළුවන්, වරායවල් වෙන්න පුළුවන්, විදුලි පහසුකම්, ජල පහසුකම්, ඒ වගේ දේවල් සකස් කරන එක තමයි මෙන්න මේ බදු ප්‍රතිපත්තිය හරහා බදු එකතු කිරීම තුළින් රටක මුදල් අමාත්‍යාංශයක් කරන්නේ. ඉතින් අපි වගේ සුබ සාධන ආර්ථිකයක් තියෙන රටක ඊට එහා පැත්තේ ගිහිලා වෙනත් විවිධ ගෙවීම් මේ බදු එකතු කරගෙන කරනවා. ඔයගොල්ලෝ ඒක දන්නවා. අපි මුල්‍ය ආයතන විදියට මුල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා රටක ආර්ථික සංවර්ධනයට දායක වෙන වැදගත් ආයතනයක්. එහෙනම් මේ ආයතනවල වැඩ කරන සියලු දෙනාට තියෙන ඉතාම වැදගත් රාජකාරියක් කියන එක ඉස්සෙල්ලා මතක තියාගන්න ඕන. ඒ ආයතන වලට සම්බන්ධ වෙන මුල්‍ය ගනුදෙනුකරුවෝ ආරක්ෂා කරගන්න එක තමයි අපි කරන්නේ. අපි ඕනෑම මේ හෑන්ඩ් අවුට් එක දැන් අවධානය යොමු කරන්න. ඕනෑම ව්‍යාපාරයක් අපිට මේ විදියට නිර්වචනය කරන්න පුළුවන්. මොනවද මේ ආයතනය කරන්නේ? මොන ආකාරයෙන්ද මේ ආයතනයේ දී කරන්නේ? සහ කා වෙනුවෙන්ද මේ ආයතනය කරන්නේ? ඔයගොල්ලෝ දන්නවා ඕනෑම ආයතනයක් පවතින්නේ සමාජයේ අවශ්‍යතාවය අනුව. මිනිස්සුන්ට පිරිසුදු වීමේ අවශ්‍යතාවය නැත්නම් ඔය සබන් ඇතුළු ඒ අදාළ නිෂ්පාදන කරන ආයතන වලට පැවැත්මක් නැහැ. මොකද ඒ අවශ්‍යතාවය. ඒතකොට මිනිස්සුන්ට අනිත් ඈත් එක්කලා කතා කිරීමේ අවශ්‍යතාවය තියෙන නිසා දුරකථන සමාගම් ඇතුළේ සියලු දේ තියෙනවා. ඒ වගේ තමයි මිනිස්සුන්ට මුල්‍ය කටයුතු තමන්ගේ එදිනදා ජීවිතයේ කොටසක් විදිහට කරන නිසා මුල්‍ය ආයතන සහ අනිත් ඒවා තියෙනවා. ඒතකොට ඒ ආයතන විසින් යම් යම් නිමැවුම් ඉදිරිපත් කරලා ප්‍රොඩක්ට්ස් ඉදිරිපත් කරලා මේ ප්‍රොඩක්ට්ස් හරහා ඒ අදාළ අවශ්‍යතාවයේ තියෙන අයගේ උවමනාවන් ඉෂ්ට කරගන්නවා. අවශ්‍යතාවය තියෙනවා. ඒතකොට ඒක ඉෂ්ට කරගන්න භාවිතා කරන නිමැවුම උවමනාවක් වෙනවා. උවමනාව ඉෂ්ට වට සරිලන විදිහේ නිමැවුම් ඒ තමන්ගේ උවමනාව සපුරා ගන්න පුළුවන් නිමැවුම් ආයතන ඉදිරිපත් කරනවා. ඒතකොට ඒවා නිෂ්පාදනය වෙන්න පුළුවන්, සේවාවන් වෙන්න පුළුවන්. ඕනෙම ආයතනයක. දැන් බැංකුවලත් නිෂ්පාදන තියෙනවා, මුල්‍ය නිමැවුම් තියෙනවා, ඒ වගේම මුල්‍ය සේවා තියෙනවා. ගාස්තුවක් අය කරන ඒවා ගොඩක් වෙලාවට මුල්‍ය සේවාවන්, පොලියක් අය කරන ඒවා මුල්‍ය නිමැවුම් විදියට. ඩිපොසිට් ප්‍රොඩක්ට්ස්, ලයබිලිටි ප්‍රොඩක්ට්ස්, එහෙම නැත්නම් ලෝන් ප්‍රොඩක්ට්ස්, ණය නිමැවුම්, තැන්පත් නිමැවුම් කියලා අපිට මූලිකව ගන්න පුළුවන්. අනිත් ඒවා මුදල් ගෙවීම්, බිල්පත් ගෙවීම්, ඒ වගේ ගාස්තුවක් අය කරලා ගෙවරනවා. ඒ වගේම මේක ඕනම ආයතනයක් පාවිච්චි කරනවා, තාක්ෂණය පාවිච්චි කරනවා, ඊළඟට විවිධ ක්‍රියාවලීන් භාවිතා කරනවා. ඒ වගේම වැදගත්ම සාධකය වෙන people පුද්ගල සාධකේ භාවිතා කරනවා. ඉතින් අපි මං වේගේ වැඩි නෑ නේද? ඔව් අපි මුල්‍ය ආයතන. ඒතකොට මුල්‍ය ආයතන අයත් වන්නේ සේවා සපයන ආයතන විදියට. ඒතකොට සේවා සපයන ආයතනයක් නිෂ්පාදන ආයතනයකට වඩා වැදගත් වෙන්නේ සේවා සපයන ආයතනවල වැදගත්ම සාධකය වෙන්නේ සේවා සපයන්න පුද්ගලයන්, මිනිස්සු. මේ මිනිස්සු කියන්නේ කවුද? මේ සේවා සපයන ඕගොල්ලෝ සහ අපි කියන සේවකයෝ. එහෙමනම් මේ සේවක සාධකය මුල්‍ය ආයතනවල වැදගත්ම සාධකයක් වෙනවා. එහෙමනම් සේවකයෝ වෙච්ච ඕගොල්ලෝ සහ මම මේ ආයතනයේ සියලු දේවල් පිළිබඳව එම තමයි මේ මුල්‍ය ගනුදෙනුකරුට බලපාන සියලු දේවල් පිළිබඳව හොඳ දැනුවත්භාවයකින් ඉන්න ඕන. කොච්චර ටෙක්නොලොජි එක තිබ්බත්, කොච්චර හොඳ ප්‍රොසෙස් තිබ්බත් පුද්ගල සාධකය මේ යහපත් විදියට ඒ ආයතන තුළ සේවා සපයන ආයතනයේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ ආයතනයේ සේවා ගුණාත්මක භාවය, සර්විස් ක්වොලිටි එක පහළට වැටෙනවා. ඒතර ඒක හේතුවක් වෙනවා to whom කියන්නේ ගනුදෙනුකරුවන්ට ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න හෝ ආයතනය මගහැරලා වෙන තරගකාරී ආයතන වලට යන්න. ඒතර මෙතන හොඳට මතක තියාගන්න මේ මුල්‍ය ආයතනවල විශේෂයෙන්ම සේවා සපයන ආයතන වෙච්ච මුල්‍ය ආයතනවල නිමැවුම් වලටත් වඩා තාක්ෂණයටත් වඩා වැදගත් වෙන්නේ පුද්ගල සාධකය. හේතුව සේවාවල තියෙන විශේෂ ලක්ෂණ නිසා. ඔයගොල්ලෝ දන්නවා ඇති මේක හෑන්ඩ් අවුට් එකේ නැති කාරණාවක්. සේවාවල විශේෂ ලක්ෂණයක් තමයි සේවා අස්පෘශ්‍යයි, intangible, අස්පෘශ්‍යයි. ඒ වගේම මේ සේවා ඒ කියන්නේ අතින් අල්ලන්න බෑ. මේ සේවා අතින් අල්ලන්න බෑ. ඒ භාණ්ඩයක් වගේ අතින් අල්ලන්න බෑ. ඒකයි අපි අස්පෘශ්‍යයි කියන්නේ.
ඒ වගේ තමයි සේවාවන් සපයන පුද්ගලයාගෙන් මේ සේවාව වෙන් කරන්න බෑ. දැන් අපි රූපලාවන්‍යාකාරයකට ගියත්, කොණ්ඩේ කපන්න ගියත්, වෛද්‍ය සේවයට ගියත් වෛද්‍යවරයා ඉන්න ඕන ඒ සේවාව සපයන්න. භාණ්ඩයක් ගන්න ගියාම එහෙම නෙමෙයි. භාණ්ඩේ නිෂ්පාදනය කළා රාක්කවල දාලා තියෙනවා. අපිට කැමති එකක් තෝරගෙන අරන් ඉන්න පුළුවන්. මුල්ල ආයතන මුල්ල සේවාත් ගොඩක් වෙලාවට සේවකයන් ඍජුවම සේවාව ලබා ගන්නා එක සම්බන්ධ වෙනවා. හැබැයි අද නම් ගොඩක් වෙලාවට දැන් තාක්ෂණය උදාහරණයක් විදිහට ඉස්සර කවුන්ටර්ස් වලට ගියාම යම් පුද්ගලයෙක්ගෙන් එහෙම නැත්නම් ටෙලර් කෙනෙක්ගෙන් මුදල් ගත්තට අද වෙනකොට ඒකට විකල්ප ඕන තරම් තියෙනවා. මුදල් ගෙවීම සහ මුදල් අපසු ගැනීම සඳහා ඕන තරම් විකල්ප තියෙනවා. පුද්ගලයෝ සම්බන්ධ වෙන්නේ නැති. ඒතකොට මේ මිකනයිස් පැත්තට යනවා. කොච්චර ඒ පැත්තට ගියත් තවම මුල්ල සේවාවල පුද්ගලයෙක් හම්බ වෙලා කතා බහ කරලා ගන්න සේවාවල් තවම තියෙනවා. ඒ සාධකයම ගනුදෙනුකරුවන්ට ලැබෙන සේවාවේ ගුණාත්මක භාවය තීරණය වෙන්නේ මෙන්න මේ පුද්ගල සාධක මත තමයි. ඉන්ටැන්ජිබල් ඉන්සෙපරබල්. ඒ කියන්නේ සේවාව සපයන්නා සහ සේවාව ලබන්නා වෙන් කරන්න බෑ. ඒවම තමයි සේවාව සපයන පුද්ගලයා විවිධයි. සමහරවිට එයාගේ ඒ වෙලාවේ තියෙන මානසික ස්වභාවය නිසා සපයන සේවාව විවිධත්වයක් කරනවා. ඒතර පුද්ගලයාගෙන් පුද්ගලයාට තියෙන දැනුම, හැකියාව, ඒ යම් දෙයක් දිහා පුද්ගලයා බලන ආකාරය, ඒ අනුව සේවාවේ විවිධත්වයක් තියෙනවා. එකම සේවාව තමයි විවිධත්වය. ඒක නිසා තමයි දැන් ඕගොල්ලෝ සමහරලාට අර වෛද්‍යවරයා හොඳයි, මේ වෛද්‍යවරයා මේ එකම විදිහේ සේවාවක් සපයන එකම රෝග වලට ප්‍රතිකාර කරන වෛද්‍යවරු. ඒ අපිට දැනෙන ආකාරය, ෆීල් වෙන ආකාරය. ඒ වගේම තමයි මුල්‍ය ආයතනයක උනත් සමහර සේවකයන් සම්බන්ධයෙන් එළිය ගනුදෙනුකරුවෝ කියනවා අන්න අර මහත්තයා ගාවට යන්න, එයාගෙන් වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේ ඒ පුද්ගලයාගේ විවිධත්වයක් තියෙනවා සපයන සේවාව එකම වුණත්. අපි යන්ත්‍රයක් ගත්තොත් ඒ යන්ත්‍රය ATM යන්ත්‍රයක් ගන්නකො ATM යන්ත්‍රයෙන් මුදල් නිකුත් කරන්නේ ඉස්සරහින් පුද්ගලයා කවුරු වුණත් එකම විදියට නිකුත් කරන්නේ. එතකොට ඒ අදාළ නිර්ණායක විදුලිය සංනිවේදන දේවල් හරියට තිබ්බොත් කිසිම වෙනසක් නැතුව ඉන්ඩිෆරන්ට් කිසිම වෙනසක් නැතුව ලබා දෙන සේවාව ඕනෑම පුද්ගලයෙක්ට ඉස්සරහින් පුද්ගලයා මත රැඳෙන්නේ නැතුව ලබා දෙනවා. නමුත් ඇත්තටම සමහරලාට ඉස්සරහින් පුද්ගලයා මත සපයන සේවාව පුද්ගලයෙක්ගෙන් ලැබුණොත් නේ ඒක වෙනස් වෙනවා. ඒතර පුද්ගලයාගේ දැනුම හැකියාව මත වෙනස් වෙනවා. ඒ වගේම පුද්ගලයාගේ ඒ වෙලාවේ තියෙන මානසික ස්වභාවය අනුව සපයන සේවාව වෙනස් වෙනවා. වේරියබල්. ඒතර අන්න ඒ ගුණාංගයත් නිසා මේ පුද්ගලයන් කියන කණ්ඩායම එහෙම නැත්නම් සේවකයන් වැදගත් වෙනවා ලබා දෙන සේවාවේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන්. අනිත් එක තමයි පෙරිෂබිලිටි. අපිට ගබඩා කරලා තියන්න බෑ සේවාවක්. ඒ වෙලාවට අපි අපොයින්ට්මන්ට් එකක් දාලා වෛද්‍යවරයෙක් හම්බ වෙන්න බැරි වුණොත් එimhe එතනදී ඒ සේවාව සම්පූර්ණ ඉවර වෙනවා. ඒක අලුත් එකක් විදිහට යන්නේ. නමුත් භාණ්ඩයක් ගබඩා කරලා තියන්න ඔය කියන විශේෂ ලක්ෂණ නිසා අස්පෘශ්‍ය බව, සේවාව සපයන්නා සහ සේවය ලබන්නා වෙන් කළ නොහැකි බව, ඉන්සෙපරබිලිටි. ඒ වගේම සේවාව සපයන්නා මත සේවාවේ විවිධත්වයක් ඇති වෙනවා. එක එක අවස්ථාවලදී සපයන සේවාව එකම සේවාව නෙමෙයි පුද්ගලයාට විවිධත්වය, වේරියබිලිටි සහ පෙරිෂබිලිටි. එහෙම නැත්නම් ගබඩා කළ නොහැකි බව කියන අන්න වගේ ගුණාංග රාශියක් තියෙනවා සේවාවන් සඳහා. ඒතර මේ ගුණාංග පදනම් වෙලා තියෙන්නේ පුද්ගල සාධකය මත. පුද්ගල සාධකය උඩ තමයි ওই ගුණාංග සියල්ල රැඳෙන්නේ. ඒතර මේ ඔය ගුණාංග මත තමයි සේවාවක ගුණාත්මක භාවය රැඳෙන්නේ. ඒතර යම් සේවාවක් ගුණාත්මකව දකින්නවනම් ගනුදෙනුකරුවෙක් විදියට මම ඒ සේවාව ලබා ගන්න අදාළ ආයතනයට යනවා. නැත්තම් මට ගුණාත්මක භාවයක් නැත්තම් ලබා ගන්න සේවාව තුළ ආයතනයෙන් මම ඒ ආයතනෙන් ඉවත් වෙනවා. මම මේ කියන දේවල් ටික පැහැදිලි නේද? හොඳයි. එහෙනම් අපි ඉස්සරහට යමු. ඒතර to whom කියන්නේ අපේ ගනුදෙනුකරු. දැන් මේක ඇවිල්ලා බල තුනක්. what, how, to whom කියන එක බල තුනක්. ඔයගලන්ට ඕන නම් ඔය රවුමේ ඊතලේ රවුමට කිට්ටු වෙන තැන මේකට ඊතලය දාගන්න පුළුවන්. ඊතල තුනක් දාගන්න පුළුවන් මේ රවුම කිට්ටු වෙන තැන. ඒතර මේ බල තුන රැඳෙන්නේ
මේ බල තුනෙන් වට වෙන්න ඊතල මේ රවුම ඇවිල්ලා මේ ආයතනයේ සම්පත් ප්‍රමාණය ඇසට් ප්‍රමාණය රයිට් කියලා සඳහන් කරන්න පුළුවන්. ඒතර මේ ඊතල තුන පිටතට ඇදෙන්න මේ රවුම ලොකු වෙනවා. බාහිර රවුම ලොකු වෙනවා. ඔයාලට තේරෙනවා ඒක. ඒතර මේ ඊතල තුන පිටතට ඇදෙන්නේ ආයතනය වර්ධනය වෙනකොට. ආයතනය විශාල වෙනකොට. ගිය අවුරුද්දේ ලාභය නෙමෙයි මේ අවුරුද්දේ ලාභය ඊට වඩා වැඩි වෙලා. ගිය අවුරුද්දේ වත්කම් ප්‍රමාණය නෙමෙයි මේ අවුරුද්දේ වත්කම් ප්‍රමාණය ඊට වඩා වැඩි වෙලා. ඒ ආයතනය වර්ධනය වෙනවා. ඒතර ආයතන කළමනාකරුවෝ අපේක්ෂා කරන්නේ වසරෙන් වසර වර්ධනය වෙන්න, වැඩි වෙන්න. එහෙම වුණාම තමයි ආයතනයේ සේවකයන්ට, ආයතනයේ ගණනකරුවන්ට, පාර්ශවකරුවෝ කියලා අපි කියන් සඳහන් කරන්නේ. ඒ සියලු දෙනාටම වාසිදායක පරිසරයක් නිර්මාණය වෙන්නේ ආයතනයේ අවුරුද්දෙන් අවුරුද්ද වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙන්න බලපාන මූලිකම බලය තමයි මෙතන ගණනකරුවන්. අපි හිතමු මේ කියන සාධකවල ගැටලු තියෙන හින්දා. ඒ කියන්නේ ප්‍රොඩක්ට්ස් වල මිලාදිකයි, සර්විසස් වල මිලාදිකයි, ටෙක්නොලොජි එක ගැලපෙන්නේ නැහැ, ප්‍රොසෙසස් හරි නැහැ. ඒ සියල්ලටම වඩා ඔක්කොම හොඳට තිබුණත් පුද්ගල සාධකය කියන්නේ සේවකයෝ යහපත් නැත්නම් ගණනකරුගේ අවශ්‍යතා ඉෂ්ට කරන්නේ නැත්නම් සේවාව ගුණාත්මකව ඉදිරිපත් කරන්නේ නැත්නම් ගණනකරු ආයතනයෙන් ඈත් වෙනවා. තව එකක් වැදගත් කාරණාවක් මතක තියාගන්න, සේවාවක ගුණාත්මක භාවය දකින්නේ සේවාව පිරිනමන අවස්ථාවේදී. ඒ කියන්නේ යම්කිසි සේවකයෙක් විසින් අදාළ ගණනකරුට සේවාව පිරිනැමීමේදී අපි ඒකට කියනවා ඩිලිවරි කියලා. DELIVARY ඩිලිවරි. සේවාව පිරිනැමීමේදී තමයි සේවාවක ගුණාත්මක භාවය දකින්නේ. නමුත් භාණ්ඩයක ගුණාත්මක භාවය අපි දකිනවා භාණ්ඩය දිහා දැකලා. මොනවා ඕනෑම රූපවාහිනියක් ඒකේ පාට තිරේ පළල වාහනයක් ගත්තොත් ඒ වාහනය හැඩය පාට බ්‍රෑන්ඩ් එක ඒ සියලු දේවල් මත වාහනයක ගුණාත්මක භාවය අපි තීරණය කරනවා. නමුත් සේවාවක එහෙම බෑ. මොකද ඇහැට පේන්නේ අතට අල්ලන්න බෑ. ඒ වගේ දේවල් නිසා ගුණාත්මක භාවය මනින්නේ සේවාවක් පිරිනමන අවස්ථාවේ. එහෙනම් ගනුදෙනුකරු සහ සේවාව පිරිනමන්නා, සේවාව ලබන්නා සහ සේවාව පිරිනමන්නා සම්බන්ධ වෙන තැනදී තමයි ගුණාත්මක භාවය දක ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ගුණාත්මක භාවය හැඟෙන්නේ ගනුදෙනුකරුට. ඒක ෆීල් වෙන එකක්. ඒක දකින එකක් නෙමෙයි, ඒක ෆීල් වෙන එකක්. ඒක සෙන්ස් වෙන එකක්. දැනෙන දෙයක්, හැඟෙන දෙයක්. දකින දෙයක්, ඇහෙන දෙයක් නෙමෙයි. ඒක දැනෙන දේ, හැඟෙන දේ ඊටාම ඉහළයි, වැඩි පෙනෙන දකින දෙයට වඩා. එහෙනම් සේවාවක් අපිට දැනෙන්න ඕන, ගණනකරුට දැනෙන්න ඕන, සේවාවක් ගණනකරුට හැඟෙන්න ඕන, ගුණාත්මකයි කියලා. එතකොට ගණනකරු සේවාව ලබා ගන්න ආයතනයට එනවා. ඒක සියල්ල රඳා පවතින්නේ මේ people factor එක උඩ. right? දැන් මේක තියෙන නිහත රූපයේ පරිදි ආයතනයේ ව්‍යාපාර පරිමාව වෘත්තයේ වර්ගඵලය මගින් නිරූපණය වෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ. සමමිතික බල තුනක් වෘත්තයෙන් පිටතට වීදී ඇත. ඔය what කියන බලයත්, to whom කියන බලයත්, how කියන බලයත්. මේ බලය එළියට යන්න තමයි මේ වෘත්තයේ වෘත්තය එන්න විශාල වෙන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ. එතකොට මේක පිටතට විහිදෙන්න වෘත්තය විශාල වෙනවා, ආයතනය වර්ධනය වෙනවා. නමුත් මේකට බලපාන ප්‍රධානම සාධකය තමයි to whom කියන සාධකය. මේක ඇදුනොත් පිටතට තමයි වෘත්තය විශාල වෙන්නේ. මොකද මේක ඇදෙන එක රඳා පවතින්නේ මෙන්න මේ කියන ටෙක්නොලොජි, ප්‍රොසෙස්, people, product, service කියන what කියන එකයි, how කියන එකයි. how කියන එකේ විශේෂයෙන්ම people factor එක. right? ඊළඟ එක ඕගොල්ලන්ට මම හිතන්නේ කියවලා තේරුම් ගන්න පුළුවන් කුමක්ද what කියන එක. මේ ආයතන විසින් හඳුන්වා දෙන භාණ්ඩ හා සේවා. ආයතනයේ ශක්තිමත් භාවය මත ආයතනයට අවශ්‍ය ලෙස විවිධ ප්‍රතිලාභ තරඟකාරීව හරි ප්‍රතිලාභ මෙතන තරඟකාරීත්ව නෙමෙයි තරඟකාරීව හෑන්ඩ් අවුට් එකේ හදාගන්න තරඟකාරීව පිරිනමමින් භාණ්ඩ හා සේවා හඳුන්වා දිය හැකියි. අපි දන්නවා අපිට තරඟකරුවෝ ඉන්නවා. ඒ තරඟකරුවෝ තමයි අනිකුත් බැංකු සහ මුල්‍ය ආයතන. දැන් ඔයගොල්ලෝ වැඩ කරන්නේ යම් මුල්‍ය ආයතනයක නම් ඒ මුල්‍ය ආයතනය හැර අනිකුත් සියලුම මුල්‍ය ආයතන ඕගොල්ලන්ට තරඟකාරයෝ වෙනවා. ඒතර ඒගොල්ලොත් විවිධ නිමැවුම් ඉදිරිපත් කරනවා. ඒතර අපිට දැන් ගනුදෙනුකරුවෝ අපේක්ෂා කරන්නේ මොකද්ද මේ නිමැවුම් මේ ඩිපොසිට් ප්‍රොඩක්ට් එකක් වුණාම වැඩි පොලියක් නේ.
ඩිපොසිට් එකකට වැඩි පොලියක් ගෙවන තැනකට තමයි ගනුදෙනුකරු ඇදෙන්නේ. එතකොට ණයකට නම් අඩු පොලියක් අය කරන තැනකට තමයි ගනුදෙනුකරු යන්නේ. එතකොට ඒ දෙකේ ක්වොලිටි එක තීරණය වෙන්නේ තැන්පතුවක් සඳහා වැඩි පොලියක්, ණය නිමැවුමක් සඳහා අඩු පොලියක්. ඒක තරගකාරීව දෙන්න පුළුවන් වෙන්නේ අනිත් ආයතනට වඩා අපේ ආයතනයේ ශක්තිමත් නම් තමයි. අපේ ආයතනයේ ශක්තිමත්. ඒතර මේ ආයතනයේ අභ්‍යන්තර ශක්තිය මත රඳා පවතිනවා. උදාහරණයක් මම පල්ලෙහෙන් දීලා තියෙනවා බැංකුව තැන්පත සඳහා ඊළ පොලියක් ලබා දීම සඳහා සහ ණය සඳහා අඩු පොලියක් අය කිරීම. මම කියන එක වේගය වැඩිද මම කියන එක පැහැදිලිද ගැටලුවක් නැද්ද මෙතෙක් කතා කරපු ඒවා ටික? කවුරු එක්නෙක් දෙන්නෙක් මයික් එක ඔන් කළා මට රෙස්පොන්ඩ් කරන්න. රයිට්. එතකොට ඒ අභ්‍යන්තර ශක්තිය මුල්‍ය ශක්තිය වෙන්න පුළුවන්, සේවක ශක්තිය වෙන්න පුළුවන්, හෝ වෙන දැන් අපි සකස් කරන ප්‍රොසෙසර්ස් වල තියෙන හොඳකම වෙන්න පුළුවන්, තාක්ෂණය වෙන්න පුළුවන්. රයිට්. ඒතර ආයතන බලන්න ඕන මෙන්න මේ අභ්‍යන්තර ශක්තිය ඉහළ ලංවන්න පුළුවන් තරම්. ඒතර ශක්තිය වැඩි වෙනකොට ආයතනයේ අනිත් පැත්තේ මොකක්ද අඩු වෙන්නේ? දුර්වලතා. ශක්තියට විරුද්ධ දේ තමයි දුර්වලතා. අපි අර SWOT analysis කියලා කරන්නේ මේ උපාය මාර්ග කළමනාකරණයේදී. right? ඒතර ඒ ශක්තියට විරුද්ධ දේ තමයි ශක්තිය උදව් වෙනවා ආයතනයේ වර්ධනයට, දුර්වලතා උදව් වෙන්නේ මොනකටද? ආයතනයේ බිඳ වැටීමටනේ. ඒතර අභ්‍යන්තර ශක්තිය වර්ධනය කර ගන්න ඕන පුළුවන් තරම් what කියන සාධකය ගනුදෙනුකරුවන්ට ආකර්ෂණය වෙන විදියට ලබා දෙන්න නම්. අනිත් එක කෙසේද? මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ තාක්ෂණය, මේ සේවකයන්, ඊළඟට processes ඒ දේවල්. ආයතනයේට සේවකයන් අපි ගත්තොත් අභිප්‍රේරණය මගින් න්‍යායික ලෙස මෙම තත්ත්වය ආත්පත් කරගත හැකි වුවද සේවක සම්බන්ධතා employee relations සහ කම්කරු සම්බන්ධතා industrial relations වැනි කරුණු මත මෙම අභියෝගය ප්‍රායෝගිකව ජය ගැනීමට අසීරු කටයුතු. ඒත් ඔයගොල්ලෝ දන්නවා එකම සම්පත ආයතනයක තියෙන ජීවත් වෙන ලයිව් එහෙම නැත්නම් තීරණ ගන්න පුළුවන් decision making ability එක තියෙන ඒ වගේම විරුද්ධ වෙන්න පුළුවන් යම්කිසි දෙයකට විරුද්ධව සංවිධානය වෙන්න පුළුවන් එකම සම්පත තමයි මානව සම්පත. ඕනම මැෂින් එකක් ඒ මැෂින් එකට අවශ්‍ය මොනවාද ඒ මූලික අවශ්‍යතා ටික සැපුරුවම විදුලිය ජලය හෝ අනිකුත් දේවල් සැපුරුවාම ඒ යන්ත්‍රය උපරිම ධාරිතාවකින් කටයුතු කරනවා. irrespective of the other factors. නමුත් මානව සම්පත එහෙම නැහැ. මානව සම්පත ජීවත් වෙන, තීරණ ගන්න වෙන්න පුළුවන්, සංවිධානය වෙන්න පුළුවන් සහ විරුද්ධ වෙන්න පුළුවන් සම්පතක්. ඒතකොට මුල්‍ය ආයතනවල වැදගත්ම සම්පත වෙන්නේ මානව සම්පත. මුල්‍ය ආයතනවල අත්‍යවශ්‍ය සම්පතක් වෙන්නේ මානව සම්පත. ඒතර මේ මානව සම්පත හසුරුවන මානව සම්පතේ ගුණාත්මක භාවය මත තමයි සේවාවේ ගුණාත්මක භාවය තීරණය වෙන්නේ. එහෙනම් අපි දන්නවා ඔයාලට තේරෙනවා සේවකයෝ විදිහට ඕගොල්ලෝ කොයිතරම් ඉහළ මට්ටමක සේවයක් ආයතන තුල කරන්න ඕනද? ආයතනයට ගනුදෙනුකරුවන් ඇද ගන්න නම් සේවා ගුණාත්මක භාවය ඉහළ නංවන්න නම් නේ. නමුත් ඔය ඔයගොල්ලෝ සියලු දෙනාටම මටත් ඇතුළු ඔයගොල්ලෝ සියලු දෙනාටම මේ කියන සාධක සියල්ල බලපානවා යහපත් විදියට හෝ අයහපත් විදියට. right? ඉතින් අපේ ආයතනය තුල යහපත් මානව සම්පත් ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නැත්නම් අපේ ආයතනය තුල සුබ සාධන පහසුකම් ඒ වගේ දේවල් නැත්නම් ඒ වගේම ආයතනයෙන් ලැබෙන වැටුප ප්‍රමාණවත් නැත්නම් සේවකයා තෘප්තිමත් නැහැ. හරි. ඒ වගේම සේවකයාගේ වරින් වර ඇතිවන කායික මානසික ගැටලු නිසා සේවකයා සමාජලාට අර මං කිව්වේ වේරියබල් කියලා. එකම සේවකයා ලබා දෙන සේවාව මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ වගේ වෙලාවකදී ලබා දෙන සේවාව වෙනස් වෙනවා. ඒතකොට ඒක අඩු වුණොත් එහෙම ගුණාත්මක භාවය බිඳ වැටෙනවා නේ. ඒතර හව් කියන සාධකයේ මේ පුද්ගල සාධකය ඊටාම වැදගත් සාධකයක්. අනිත් එක මතක තියාගන්න සේවක පිරිවැය තමයි ඕනෙම ආයතනයක ඉහළම පිරිවැය. විශේෂම මුල්‍ය ආයතනවල 60-70ක් පිරිවැය නියෝජනය කරන සේවක පිරිවැය.
ඒතර එහෙමනම් ඔයගොල්ලෝ දන්නවා මුල් ආයතනවල විවිධ සුබ සාධන පහසුකම් තියෙනවා. එතකොට මෙඩිකල් ගෙවනවා. එතකොට ඒ වගේ දේවල්. ඊළඟට ණය පහසුකම් තියෙනවා අඩු පොලියට Tamanට නිවාස වාහන ඒ වගේ දේවල් ගන්න. ඒ සියලු දේවල් ආයතන වගේ සපුරන්නේ මේ සේවකයාගේ ජීවන තත්ත්වය උසස් කරන්න, සේවකයාට ඇති වෙන්න පුළුවන් ගැටලු පවුල සහ සමාජය තුළ ඇති වෙන්න පුළුවන් ගැටලු පුළුවන් තරම් අවම කරන්න. ඒ අවම කිරීම වගේ සේවකයා ඉහළ මට්ටමක වෘත්තීය ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් බවට පත් කරන්න. හරි. ඒතර මේ වෘත්තීය ජීවිතය ගත කිරීම තුළින් ඔහුට ගැටලුවකින් තොරව ආයතනය තුළ ඉහළ මට්ටමක ගනුදෙනුකාර සේවාවක් සපයන්න පුළුවන් වෙන විදිහට සකස් කරන්න තමයි මුල්‍ය ආයතන ඔය සියලු පහසුකම් සේවකයන් වෙනුවෙන් සපයන්නේ. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති. ඒතකොට මානව සම්පත් ප්‍රතිපත්ති, අනෙකුත් සුබ සාධන පහසුකම් සහ විවිධ පහසුකම් සපයනවා. ඇයි හේතුව මානව සම්පතේ තියෙන වැදගත්කම නිසා සහ මානව සම්පත මත ආයතනයේ අර කියන ගනුදෙනුකරුවන් එනවද නැද්ද කියන එක. සේවා ගුණාත්මක භාවය තීරණය වෙන නිසා. කාටද to whom මේක තමයි සංවේදී ආයතනයේ. එතකොට අර දෙකම how කියන සාධකයක් what කියන සාධකයක් ආයතනය පාලනය කර ගන්න ඕන. දැන් ආයතනයක අයහපත් මානව සම්බන්ධතා එහෙම නැත්නම් මානව සම්පත් ප්‍රතිපත්ති තියෙනවා නම් ආයතනයේ කළමනාකරුවන් ඒක සාකච්ඡා කරලා වෘත්තීය සමිතියත් එක්කලා සාකච්ඡා කරලා සේවකත් එක්කලා සාකච්ඡා කරලා හදන්න ඕන. ඉතින් මේකෙදි 100% කිසිම කෙනෙක්ව සතුටු කරන්න බෑ. නමුත් වැඩි දෙනෙක්ට නේ ප්‍රජාතන්ත්‍රවාදීව වැඩි දෙනෙක්ට යහපතක් වෙන ආකාරයට කටයුතු කිරීම තමයි කළමනාකරුවන් විසින් කර යුත්තේ. ඒ දෙකම ආයතනයේ අභ්‍යන්තර සාධක කියන්නේ සේවක කළමනාකරුවන් විසින් ඒවා පරිපාලනය කළ යුතුයි. ඒක හේතු වෙනවා ආයතනයේ ශක්තියින් වලට. ආයතනයේ ස්ට්‍රෙන්ත් එකක් ඒක. ආයතනය ස්ට්‍රෙන්ත් එක වැඩි කරගත්තොත් what කියන එක නෙවෙයි how කියන එක නෙවෙයි ආයතනයේ තියෙන දුර්වලතාවය weakness එක අඩු වෙනවා. එහෙනම් ඒ ශක්තිය වැඩි වෙන එක උදව් වෙනවා කාටද කියන ගනුදෙනුකරුවන් කියන කාටද කියන්නේ ගනුදෙනුකරුවෝ. ගනුදෙනුකරුවෝ කියන අපිට පාලනය කරන්න බැරි බාහිර සාධකය ආයතනය තුළට ගේන්න හෝ ආයතනයෙන් ඉවත් කරන්න. ඒතර හොඳට තේරුම් ගන්න මේ ගනුදෙනුකරුවෝ කියන එක්කෙනා එහෙනම් මෙතනදී අර ෂොට් එක ගත්තොත් එහෙම opportunity එකක් නේ opportunity එකක්. ඒතකොට ආයතනයේ ශක්තිය වැඩි නම් මේ opportunity එක අපිට හොඳින් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර අනිකොත් තරගකරුවෝ කියන්නේ ආයතනයට තර්ජනයක්. right? ඒගොල්ලොත් ඉන්නේ පරිසරයේ. ආයතනය ඇතුළේ නෙවෙයි පරිසරයේ ඉන්නේ. අනිකොත් ඕනෑම මුල්‍ය ආයතනයක් අපේ ආයතනය හැර අපිට තරගකරුවෙක්. නේ? ඒතර ඒ ආයතන අපිට threat එකක්. ඒතර මේ ගනුදෙනුකරුවෝ අපිට අවස්ථාවක් opportunity එකක්. ඒතර ඒගොල්ලෝ ඉන්නේ එළියේ පරිසරයේ. right? ඒතර ඒ පරිසරය අපිට පාලනය කරන්න බෑ. ඒක පරිසරය පාලනය කරන්න යන්න ගියොත් එහෙම අපි ලොකු අමාරුවක වැටෙනවා. ඒ අපිට කරන්න පුළුවන් වෙන්නේ අර ශක්තිය වර්ධනය කරගෙන what කියන එකයි how කියන එකයි වර්ධනය කරගෙන මෙන්න මේ එළියේ තියෙන ගනුදෙනුකරුවෝ කියන අවස්ථාව උපරිම මට්ටමින් ප්‍රයෝජනයට ගන්න උපරිම මට්ටමේ අපේ ආයතන තුලට ගන්න තරඟකරුවන් අභිබව තර්ජනය අභිබව තරඟකරුගෙන තර්ජනයනේ. ඒකට වැදගත් වෙන්නේ උදව් වෙන්නේ අපිට මූලිකවම සේවක සාධකය කියන එක ඕගොල්ලන්ට දැන් තේරෙන්න ඇති. ඒ නිසා සේවකයෝ වෙච්ච ඕගොල්ලෝ අපි මුල්‍ය ආයතනවල ඉතාම වැදගත් ප්‍රධානතම සහ ආයතනයේ වර්ධනය හෝ ආයතනයේ බිඳ වැටීම තීරණය කරන සාධක. ඒ වගේම තමයි සේවකයෝ වෙච්ච ඔබ මම සියලු දෙනාම ගනුදෙනුකරුවන්ගේ ජීවිතත් එක්ක ගැට ගැහිච්ච මුල්‍ය කටයුතු හසුරුවන පුද්ගලයන්. එhmenan අපි ඊටාම ඉහළ මට්ටමක වෘත්තීය නිපුණත්වයක් භාවිතා කරන්න ඕන සංවේදී මිනිසෙක් වෙන්න ඕන මුල්‍ය ගනුදෙනුකරුවොත් සමග කටයුතු කිරීමේදී. ඒතර අපිට මඟ පෙන්වන ගොඩක් දේවල් තියෙනවා, නීති තියෙනවා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මඟ පෙන්වීම් තියෙනවා, ඊළඟට අපි එකතු වෙලා හදාගත්තු පරිචයන් තියෙනවා. හරි? ඒ සියලු දේම වැදගත් වෙනවා මෙතනදී ගනුදෙනුකරුවන්ට සේවාව කිරීම. ඒත් අන්න ඒ දේවල් තමයි අපි මේ සිලබස් එක ඇතුළේ දිගින් දිගටම සාකච්ඡා කරන්නේ.
ඒ නිසා ඔයගොල්ලෝ දිගටම රැඳෙන්න. එතකොට ඔයගොල්ලන්ට මේ පිළිබඳ තවදුරට අවබෝධයක් ගන්න පුළුවන්. දැන් බලන්න කුමක්ද කෙසේද ගණනය කරන්නට අවාසිදායක ක්‍රියාත්මක වුණොත් අර මම කියපු සාධක දෙක අපේ ගණනකාර පංගුව මාකට් ෂෙයා එක ක්‍රමයෙන් හීනමින් ආයතනයේ පරිහානියට යනවා. ඒ කියන්නේ ආයතනයේ අර බල තුනෙන් මේ බල තුනෙන් to whom කියන බලය ඇකිලෙනවා, ඇතුළට යනවා. ඒ කියන්නේ ගණනකරුවා අපි අයින් වෙනවා. ඒතර මේ what කියන එක ලොකුවට තිබ්බත් how කියන එක ලොකුවට තිබ්බත් මේ ආයතනයේ මේ ව්‍යාපාර පරිමාව එහෙම නැත්නම් සම්පත් ප්‍රමාණය වෙච්ච මේ වෘත්තයේ වර්ගඵලය එන්න අඩු වෙනවා. මේ to whom කියන සාධකය මත. ඒක ඇතුළට ගියාන් පස්සේ ඒක තමයි මේකේ ව්‍යාපාර පරිමාව තීරණය කරන සාධකය වෙන්නේ. පැහැදිලිද? එහෙනම් ඒක සාධකය මේ to whom කියන සාධකය තීරණය කරන ප්‍රධානතම සාධකය වෙන්නේ පුද්ගල සාධකය. people factor එක. ඕගොල්ලෝ අපි ආයතනයේ සේවකයන්. එහෙනම් අපි ඊටාම වැදගත් නම් අපි තේරුම් ගන්න ඕන මේ ආයතනය තුළ අපි කොහොමද කටයුතු කරන්න කියන එක. ඉතින් අනිත් පැත්තෙන් ගත්තොත් මුල්‍ය ගණදෙනකරු අනිත් ගණදෙනකරුවන් අතර වෙනස දැන් මේ රූප සටහන පේනවා ඇති. right? කස්ටමර් මැදිහත් කරගෙන නැත්නම් කස්ටමර් මැදි කරගෙන තමයි අපි සියලුම අනිකුත් ආයතනය තුළ තියෙන කාර්යයන් කරන්නේ අද වෙනකොට. තිරසාර සංවර්ධනය sustainable development ගණදෙනකාර පංගුව ක්‍රමයෙන් නිහිලන ආකාරයට මෙම බලයන් මෙහෙවීම. අර බලයන් කියන්නේ වට එකයි අවු එකයි. හරි? ඒක මෙහෙවන්න ඕන අර ගණදෙනකාර පංගුව ඉහළ යන. ඒ කියන්නේ ගණදෙනකරුව වැඩි වෙන්න to whom කියන එක පිටතට ඇදෙන්න අපිට ගණදෙනකරුව වැඩි වෙනවා. ඉතින් එහෙමනම් අපි ගණදෙනකරු ප්‍රමුඛත්වයලා customer centric ව්‍යාපාරයක් තමයි අද වෙනකොට කරන්න ඕන. ඒ වගේ ව්‍යාපාරයක සරල ව්‍යුහයක් තමයි මේ තියෙන්නේ. ඉතින් කැමති අයට වෙබ්සයිට්ස් වලින් තව හොයාගන්න පුළුවන්. හොඳ පින්තූර, ලස්සන පින්තූර. දැන් අපි ගමු මුල්‍ය ගණදෙනකරු සහ අනිකුත් ගණදෙනකරු අතර තියෙන වෙනස. දැන් අනිකුත් ගණදෙනකරුවෙක් උදාහරණයක් විදිහට යම් යන්ත්‍රයක් මිලදී ගත්තු ගණදෙනකරුවෙක් රූපවාහිනී යන්ත්‍රයක් වෙන්න පුළුවන්. ඒක මිලදී ගත්තාවා. ඊට පස්සේ ආෆ්ටර් සේල් සර්විසස් වලින් සර්විසස් සම්බන්ධයෙන් යම්කිසි බැඳීමක් තියෙනවා. ඒ අරෙන්න වෙන බැඳීමක් නැහැ. දීර්ඝ කාලීන. නමුත් මුල්‍ය ගණදෙනකරු ණයක් ගත්තොත් අවුරුදු 10ක් වෙන්න පුළුවන්, 15ක් වෙන්න පුළුවන්. ඒ වගේම ඩිපොසිට් එකක් දැම්මොත් දිගින් දිගටම බැංකුත් එක්ක මුල්‍ය ආයතනත් එක්ක මම බැංකුවක වැඩ කරන ඉඳලා බැංකුව කියන වචනේ ආවට සියලුම මුල්‍ය ආයතනත් එක්කලා තමන්ගේ ගණදෙනකරුවෝ අවුරුදු 10, 15, 20, 25 වගේ දීර්ඝ කාලීන සම්බන්ධකම් පවත්වනවා. ඒක ඔයගොල්ලෝ දන්නවා දීර්ඝ කාලීන සම්බන්ධකම් පවත්වනකොට එතකොට මේ සම්බන්ධකම් පවත්වන බැංකුකරු හෝ මුල්‍ය සේවකයා ඉතාම ඉහළ මට්ටමින් මේ සර්විස් ඩිලිවරි එක දිගින් දිගටම කරන්න ඕන ආයතනයේ ගණදෙනකරුවන්ට. right? දීර්ඝ කාලීන සම්බන්ධතා පස්සේ මුල්‍ය නිමැවුම් සේවාකස ගණදෙනකරුවන්ට පිරිමන් සර්විස් ඩිලිවරි සේවා අලෙවිකරණයේදී භාවිත වන අමතර P3. ඒතර ඕගොල්ලෝ දන්නවා භාණ්ඩයක් සඳහා හරි භාණ්ඩයක් සඳහා කොයි වගේද මාකට් මික්ස් එක නැත්නම් මාකටින් මික්ස් එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ඔයගොල්ලෝ දන්නවා. භාණ්ඩයක් සඳහා තියෙන්නේ මූලිකවම P4යි නේ. product, price, place සහ promotion කියන හතර. ඒතර ඔය හතර භාවිත කරලා තමයි ඔය හතර භාවිත කරලා තමයි අලෙවිකරුවන් තමන්ගේ භෞතික භාණ්ඩ physical products අලෙවි කරන්නේ. එක්කෝ ප්‍රොඩක්ට් එක වෙනස් කරනවා, එක්කෝ ප්‍රයිස් වෙනස් කරනවා, එක්කෝ ප්ලේස් ප්‍රොමෝෂන් වෙනස් කරනවා. නමුත් සේවා අලෙවිකරණයට මීට වඩා අමතර P3 භාවිතා වෙනවා. ඒකට අපි කියනවා දිගු කළ අලෙවි සාධක. එහෙම නැත්නම් ඒක එතෙන්දී අර P4ට අමතරව මම දැන් බෝඩ් එකට යන්නම්. ඒ ටික පැහැදිලි කරන්න. දැන් බෝඩ් එක පොඩ්ඩක් බලන්න. භෞතික භාණ්ඩයක් බෝඩ් එක පේනවනේ.
භෞතික භාණ්ඩයකට මූලිකම අලෙවි මිශ්‍රය මේකට අපි කියන අලෙවි මිශ්‍රය කියලා. අලෙවි මිශ්‍රය marketing mix බලපාන්නේ ප්‍රොඩක්ට් එහෙම නැත්නම් නිමැවුම මේ P අකුරෙන් පටන් ගන්න ඉඳ තමයි අපි ෆූ P කියලා ගන්නෙ. මේ P හැම එකක්ම price මිල, place ස්ථානය, විකුණන ස්ථානය, promotion අලෙවි කරන මොනාරි ප්‍රමෝට් කරන විදිය. මේ භෞතික භාණ්ඩයකට. නමුත් සේවාවකට ඔයගලන්ට මම ඉස්සෙල්ලා කිව්වා සේවාවක් අල්ලන්න පුළුවන් භෞතික දෙයක් නෙමෙයි. ඒ නිසා අපිට සේවාවක් අස්පෘශ්‍ය දෙයක්. සේවාවක් අපිට පෙනෙන දකින දෙයක් නෙමෙයි. සේවාව අපිට දැනෙන හැඟෙන දෙයක්. ඒතර සේවාවක ගුණාත්මක භාවය තීරණය වෙන්නේ සේවාව පිරිනමන අවස්ථාවේදී. සේවාව සපයන්නා විසින් ගනුදෙනුකරුවා වෙත සේවාව පිරිනමන්නේ කොතනද? ඒක බැංකුවේ කවුන්ටරේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ස්ථානයක් වෙන්න පුළුවන්. අපි දැන් පාම්ටොප් බැංකින් වගේ ගියොත් එහෙම එතන වෙන්න පුළුවන්. දෙන්න සම්බන්ධ වෙන. ඒ අවස්ථාවේදී තමයි සේවාවේ ගුණාත්මක භාවය කොච්චරද කියලා ගනුදෙනුකරු දකින්නේ. එහෙමනම් මේ හතරෙන් අපිට බෑ මේ අලෙවි මිශ්‍රයේ මේ හතරෙන් බෑ සේවාවන් අලෙවි කරන්න. බැංකු නිමැවුම් සේවාවන් නිසා ඒකට අවශ්‍ය වෙනවා මෙන්න මේ අමතර P3. people ප්‍රධානම සාධකය අපි හැමතිස්සෙම කතා කරන process අනිත් එක තමයි physical evidence. භෞතික සාක්ෂි. පාස්පෝර්ට් වෙනත් භාවිතා කරන උපකරණ ඒවා භෞතික සාක්ෂි ගුණාත්මක භාවය තීරණය කරනවා. ඔයගලන්ට පැහැදිලිවම පේනවා මේ P7 පාවිච්චි වුණාට වැඩියෙන්ම මේ P3 තමයි සේවාවන් සඳහා පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ වැඩියෙන්ම බලපාන සාධකය තමයි පුද්ගල සාධකය. හේතුව මම කිව්වා දිගින් දිගටමනේ. බෝඩ් එකේ තියෙන එක සටහන් කරගෙන නැතිනේ අවශ්‍යයි. ඊළඟට මුල්‍ය සාක්ෂරතාවය. මුල්‍ය ගණන්දනුකරුවන්ට සාමාන්‍ය වෙළඳපොළ භෞතික භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙන්නවා ඉහළ මට්ටමක මුල්‍ය සාක්ෂරතාවය තියෙනවා. මොකද මුල්‍ය ගනුදෙනු කටයුතු කියන්නේ තමන්ගේ ජීවිතය. මේවා මොන හරි නැති වුණොත් එහෙම ජීවිතයත් එක්කලා තියෙන ගැටලුවක්. ඒ නිසා ඒගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ කරනවා මුල්‍ය සාක්ෂරතාවය. විශේෂයෙන්ම අද කාලේ ගනුදෙනුකරුවන් මුල්‍ය සාක්ෂරතාවය අතින් ඉතාම ඉහළයි. ඉතින් ඒගොල්ලන්ට අපිට බොරු කරන්න බෑ. අපිට මේ වැරදි තොරතුරු දෙන්න බෑ. වැරදි තොරතුරු දෙන්න බෑ. නිසා ඒගොල්ලෝ හැමතිස්සෙම අප්ඩේට්. ඒගොල්ලෝ පුරෝකථනය කරනවා. විශේෂයෙන්ම අද වෙනකොට ආයෝජනය කරන අය. දැන් ගනුදෙනුකරුවෝ ඉන්නවා සාමාන්‍ය දිනදා තැන්පතු පවත්වාගෙන යන ඒ වගේම මුදල් වලට ලැබෙන මිල තමයි පොලිය. නේ? ඒගොල්ලෝ තැන් තැන් වල ආයෝජනය කරනවා ඒ මිල හොයාගන්න. ඒතර ඒගොල්ලෝ ෆෝකාස්ට් කරනවා කොහොමද දැන් මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්කලා ඉදිරියේදී මුල්‍ය පද්ධතිය කොහොම කටයුතු කරයිද. ඒතර ඒ අනුව මොන තැන්වලද අවදානම වැඩි මොන තැන්වලද අවදානම අඩු මොන තැන්වලද අපි ආයෝජනය කරන්න ඕන. ඒ වගේම මේගොල්ලෝ ස්පෙකියුලේට් සමක්ෂේපණය කරනවා. ස්පෙකියුලේෂන් මේකයි දැම්මොත් මෙච්චර ප්‍රශ්නයක් එයි මෙහෙම වෙයි කිය එනවා. ඒ වගේ දේවල් කරලා වැඩි වාසියක් අත්වන ආකාරයට ආයෝජනය සිදු කරනවා. ඒ වගේම තමයි අද වෙනකොට විශේෂයෙන්ම මේ තාක්ෂණය සහ විවිධ දේවල් නිසා ඉහළම මට්ටමේ නෙට්වර්ක් එකක් මේගොල්ලන්ට තියෙනවා ඉහළ සබඳතා ජාලයක් පවත්වීම. ඒ මුල්‍ය ගනුදෙනුකරු අනිත් ගනුදෙනුකරුට වඩා ඉහළ මට්ටමක සබඳතා ජාලයක් පවත්වනවා. තම ව්‍යාපාර පරිසරය මුල්‍ය ශේෂ්ත්‍රය ආර්ථික පරිසරය පිළිබඳ ඉහළ දැනුවත් භාවයක් තියෙනවා. එසේම නවීන තාක්ෂණ භාවිතයෙන් වැඩමුළු පුහුණු සැසී සුවද හමුවට සම්බන්ධ වෙමින් නව දැනුම ලබා ගන්න අතර ඒදී මුණ ගැහෙන පාර්ශ්ව සමග සබඳතා ගොඩනගා. ඒතකොට තමන්ගේ ව්‍යාපාර ශේෂ්ත්‍රයෙන් පිට අනිකුත් ආයතන සමග සම්බන්ධතාවය පවත්වාගෙන යනවා. ඒ වගේම තමයි මේගොල්ලෝ හරිය ක්‍රමවත් ફોකස් හරි ඕඩර්ලි වැඩ කරනවා. මොකද මුල්‍ය කටයුතු කියන්නේ රුපියල් 7. ඒතකොට මේ රුපියල් 7 වල පාඩුද ලාභද කියලා බල ඒගොල්ලෝ හැමතිස්සෙම කටයුතු කරනවා. ඒ වගේ ඒගොල්ලෝ හරි ફોකස්ඩ්.
තමන්ගේ ආයෝජන වලට මොකද වෙන්නේ? ආයෝජන වර්ධනය වෙනවද? ආයෝජන බිඳ වැටෙනවද? ඒ කියලා අපිට මොකද මේක අපිට මනින්න පුළුවන්. ඒක එයා මුදල් මොකද මේ කටයුතු වලට වැදගත් වෙන්නේ මුදල් නිසා. මුදල් මනින්න පුළුවන්. මුදල් එක්කලා ආයෝජන වලට කොච්චර ප්‍රතිලාභ තියෙනවද? කල්පිරීමේ කාලය කවදද? එදිනදා මුල්‍ය වෙනස්කම් වෙනස් වීම මොනවද? ඒ වගේ මේ දේවල් සම්බන්ධයෙන් ගොඩක් ફોකස්ඩ් කට්ටිය මේ මුල්‍ය ගණදෙන කරු. කාර්යක්ෂමතාවය, සඵලත්වය, ගුණාත්මක භාවය පිළිබඳ දීල අවධානය. ඔයගොල්ලන්ට මේ ටික කියව ගන්න පුළුවන් කොයි වගේද කියලා. පරිසරය පිළිබඳ සංවේදී බව. පරිසරය පිළිබඳ සංවේදී බව. මුල්‍ය නිමැවුම් වල වටිනාකම පරිසර සාධක අනුව විචලනය වෙනවා. උද්දමනය වෙනස් වෙනවා, ඊළඟට පොලි වෙනස් වෙනවා ඒකම, right? දැන් මේ දැන් වර්තමාන ප්‍රශ්නත් එක්කලා ආර්ථිකයේ බිඳ වැටීම් තියෙන්න පුළුවන්. ඒ වගේම ආර්ථිකයේ බිඳ වැටීම් තිබුණත් යම් ව්‍යාපාර ක්ෂේත්‍ර තියෙන්න පුළුවන්. මේ වැඩියෙන් ආයෝජනය කරන්න පුළුවන් ඒවා. right? සමහරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙන්න පුළුවන්, වෙනස් ක්ෂේත්‍රයක වෙන්න පුළුවන්, ඒ උපකරණ ඉපදෙනක වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලුත් එනවා. ඒ වගේ අවස්ථාවලුත් එනවා. ඒ වගේම බලන්න රජයක් වරින් වර විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ඒ ශේෂ්ඨ නගා සිටවන්න විශේෂ සහන දෙන. දැන් පහුගිය කාලේ සංචාරක කර්මාන්තය නගා සිටවන්න. මොකද සංචාරක කර්මාන්තයෙන් අපිට විශාල ආදායමක් ලැබෙනවා. ඒ සංචාරක කර්මාන්තයේ නගා සිටවන්න විවිධ දේවල්. හෝම් ස්ටේ, right? ලොකු හෝටල් නෙමෙයි, මේ ගෙවල් වල පොඩි කාමර දෙක තුනක් ගණදුන මේ සංචාරකයන්ට සුදුසු වෙන පරිදි සකස් කරලා, right? ඒ විදිහට සකස් කරලා ඒ ගෙවල් වල මොකද සමහර සංචාරකයෝ කැමති ගෙවල් වල ඒ අනිත් ගෙදර අයත් එක්කලා නැවතිලා ඒ සංස්කෘතිය බෙදා හදාගන්න. ඒ වගේ අයත් ඉන්නවා. මේ විවිධ විදිහට අපි මේකට කියනවා ඩිෆරන්ෂියේෂන්, විශේෂීකරණය කරලා විවිධ ඒවා. ඒතකොට ඒවට ආධාර දෙනවා, ප්‍රමුඛත්වය දෙනවා සමානට රජයන්. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තනේ. දැන් මේ වෙනකොට මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්කලා කෘෂි කර්මාන්තයේ කෙරෙහි ඉතා ඉහළ නැඹුරුවක් තියෙනවා. ඒතර හැමෝටම කියනවා වගා කරන්න, ඒ වගේ දේවල්. ඒ වගේ ඒතර වගාවත් එක්කලා සම්බන්ධ වෙන විවිධ නිෂ්පාදන වෙනස් විදියකට වෙළඳපොළට ඉදිරිපත් කරපු විදියට නෙමෙයි අලුත් විදියට ඉදිරිපත් කරන. මේ වගේ අවස්ථාවල් තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ පරිසරයත් එක්කලා වාසිදායක දේවල්, පරිසරයෙන් කිසිම වෙලාවක අවාසිදායක දේවල් විතර නෙමෙයි වාසිදායක දේවල් වැඩියෙන් දෙනවා. එතකොට ඒක දරා ගන්න බැරි වෙන තමයි අවාසිදායක දේවල් දීලා පොඩි තර්ජනයක් කරන්නේ. මේ කොහොම වුණත් මුල්‍ය ගණදෙන කරු මෙන්න මේ දේවල් සම්බන්ධයෙන් ඊටාම සංවේදී ඒවා අනුව වෙනස් වෙනවා. මේ හෑන්ඩ් අවුට් එක පිළිබඳව මම හෑන්ඩ් අවුට් එකේ තියෙන නැති කරුණුත් එක්කලා සාකච්ඡා කරා. right? නැති කරුණුත් එක්කලා සාකච්ඡා කරා. ඔයගොල්ලන්ට මේකේ අපහැදිලි තැනක් එහෙම තියෙනවද? අපහැදිලි තැනක් එහෙම තියෙනවද? මේ මයික් එක ඔන් කරලා පොඩ්ඩක් කතා කරන්න. මොකද මම මෙතෙන්දී කතා කරේ මුල්‍ය ගනුදෙනු කරුගේ වැදගත්කම වගේම මුල්‍ය ගනුදෙනු කරු සඳහා සම්බන්ධ වෙන මෙතන සේවාව ලබා දෙන සේවකයන්ගේ වැදගත්කම හේතුව ඒ සේවකයෝ තමයි මේ ගනුදෙනු කරුවන්ට මේ සේවාවන් ලබා දෙන්න මැදිහත් වෙන්නේ ව්‍යාපාර මුල්‍ය ආයතනවල. දැන් ඔයගලන්ට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් මේ විනාඩි දෙක තුනක් මේ ටියුට් එක සම්බන්ධයෙන් ගැටලු සහගත තැන් තියෙනවද නැත්නම් නැහැ කියලා කවුරුද දෙතුන්දෙනෙක් කියන්න. හොඳයි. එහෙනම් අපි ඊළඟ හෑන්ඩ් අවුට් එකට යමු. මේවා සරල කාරණා හින්දා ඔයගලන්ට හෑන්ඩ් අවුට් එක කියවලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට බලන්න ඕන අපේ මේ මුල්‍ය කටයුතුත් එක්කලා සම්බන්ධ වෙන මුල්‍ය ගනුදෙනු කරුවන් කවුද කියන එක. අපි කතා කරා මුල්‍ය ආයතනවල තියෙන වැදගත්කම, ඊළඟට මුල්‍ය ආයතනවල ඉන්න සේවකයන්ගේ වැදගත්කම. එතකොට මේ සේවකයෝ තමයි මුල්‍ය ගනුදෙනු කරුවන්ට සේවාව සපයන්නේ. මෙන්න මේ මුල්‍ය ගනුදෙනු කරුවන් කවුද කියන එක. මොකද මුල්‍ය ගනුදෙනු කරුවන් මත අපි මුල්‍ය ගනුදෙනු කරුවන් කියන්නේ අපේ මුල්‍ය ආයතන නිසා. සාමාන්‍ය ගත්තොත් අපි ගනුදෙනු කරුවන්නේ. මේ මුල්‍ය ගනුදෙනු කරුවන් ආරක්ෂා කරගන්න නම් ඔවුන්ව අපේ ආයතනය තුළට තරඟකරුවන් අපි බව ගන්න නම් මේ මුල්‍ය ගනුදෙනු කරුවෝ ගැන දැනගෙන ඉන්න ඕන. ඒගොල්ලන්ට අවශ්‍ය සේවාවන් මොනවද කියන එක දැනගෙන ඉන්න ඕන. මොකද අපි දැනුම්වත් වෙන්න ඕන සේවකයෝ විදියට. අපි
සන්නද්ධ වෙන්න ඕනේ මේ දේවල් වලින් මේ දැනුමෙන් මේ ක්‍රියා කරන විදිය හැම දෙයකටම ඒව තමයි අපි මෙතෙන්දී කතා කරන්නේ. අපි බලමු අපිට ඉන්න මුල්‍ය ගනුදෙනුකරු වර්ග කවුද කියලා. බැංකු සහ මුල්‍ය ආයතන විවිධ මුල්‍ය නිමැවුම් වෙළඳපොළට ඉදිරිපත් කරනවා. ඒතකොට ඒගොල්ලන් මම අර ඉස්සෙල්ලා කිව්වනේ ශක්තිය අනුව ආයතනයේ තියෙන ශක්තිය අනුව හරි ඒගොල්ලෝ විවිධ මුල්‍ය නිමැවුම් දැන් ඔයගොල්ලෝ දකින්න ඇති විවිධ මුල්‍ය ආයතන FD එක ගත්තොත් ස්ථීර තැන්පත් ගත්තොත් විවිධ පොලි අනුපාත යටතේ විවිධ කාල සීමාවල් යටතේ මේ මැචුර් වෙන කාල සීමාව කල්පිරණ කාලය අමාරේ මාස 3 වෙනකොට මාස 4 ගන්නවා. මාස 12 වෙනකොට මාස 13 ගන්නවා. 13 දීලා පොඩි පොලිය වැඩියෙන් සඳහන් කරනවා. එතකොට කැල්කියුලේට් කරලා ගත්තොත් සමහරට මාස 12 පොඩියම වගේ වෙන්න පුළුවන් අනිත් ආයතන ඉදිරිපත් කරනවා. නමුත් මේ ඉදිරිපත් කරන ආකාරය අනුව ගණදෙනුකරු ආකර්ෂණය වෙනවා මේකට වැඩි කුලියක් ලැබෙනවා කියන. එවැනි මුල්‍ය නිමැවුම් විවිධ මුල්‍ය නිමැවුම් ගනුදෙනුකරුවන් වෙත ඉදිරිපත් කරනවා. මුල්‍ය වෙළඳපොළට ඉදිරිපත් කරනවා. මෙම නිමැවුම් බැංකුවල අරමුදල් පාදක ආදායම් මෙම කොමිස් ආදායම යන මූලික ආදායම් මෙපෙවීම. ඒතර ඔයගොල්ලෝ මූලිකවම දැනගන්න ඕන බැංකුවකට මුල්‍ය ආයතනයකට ආදායම් ලැබෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රධානතම එකක් තමයි අරමුදල් පාදක ආදායම. අනිත් එක තමයි කොමිස් ආදායම. එහෙම නැත්නම් ෆී ඉන්කම්. අරක ෆන්ඩ් ඉන්කම් මේක ෆී ඉන්කම්. අරමුදල් පාදක ආදායම කියන්නේ ෆන්ඩ් ඉන්කම්. හේතුව අරමුදල් පාදක ආදායම කියන්නේ අපිට ණය පොලිස් වලින් ලැබෙන ආදායම. නැත්නම් ණය දීලා ඒ පොලියෙන් ලැබෙන ආදායම තමයි අරමුදල් පාදක ආදායම කියන්නේ. ණය පොලි ආදායම. ඕනෑම මුල්‍ය ආයතනයක සාමාන්‍යයෙන් ඒකේ ප්‍රතිශතය right අරමුදල් පාදක ආදායම ප්‍රතිශතය නැත්නම් ණය දීලා ණය වලින් ලැබෙන පොලියෙන් ලැබෙන ආදායම වැඩි ප්‍රතිශතයක් ගන්නවා 100ට 60ක් 70ක් 80ක් ඒ වගේ ගන්නවා මේ මුල්‍ය ආයතනය කටයුතු කරන ආකාරය අනුව. අනිත් ඒවා තමයි සේවාවන්. මොනවාද? මුදල් හුවමාරු කිරීම, බිල්පත් වට්ටම් කිරීම, මොනවා හරි බිල්පත් ගෙවීම යුටිලිටි බිල්ස් ගෙවීම ඒ වගේ දේවල් වලින් යම් යම් කොමිස් ආදායම් ෆී ඉන්කම් එකක් ලැබෙනවා මුල්‍ය ආයතන වලට. ඒතකොට ඒ ෆී ඉන්කම් එක සම්පූර්ණ ආදායමෙන් 100ට 15ක් 20ක් 25ක් ඒ මුල්‍ය ආයතන වල ස්වභාවය අනුව වෙනස් වෙනවා. උදාහරණ මතක තියාගන්න ණය දෙන්න නම් ඕනෑම මුල්‍ය ආයතනයකට ණය දෙන්න නම් ඒ මුල්‍ය ආයතනයේ තියෙන්න ඕන තැන්පතු. ඒ නිසා තමයි අපි ඒකට අරමුදල් පාදක ආදායම කියන්නේ. අරමුදල් කියන්නේ මෙතන ගනුදෙනුකරුවන් මුල්‍ය ආයතන වෙත කරන තැන්පතු. ඒ තැන්පතු මත පදනම් වෙලා මුල්‍ය ආයතන විවිධ ණය නිමැවුම් ඉදිරිපත් කරනවා. ඒගොල්ලෝ සාමාන්‍ය විදිහට සාමාන්‍ය නිර්ණායකයක් තියෙනවා. එහෙම නැත්නම් ශ්‍රී ලංකා මහ බැංකුව බලන නිර්ණායකයක් තියෙනවා. අපේ තැන්පතු වලින් 100% ණය විදියට දෙන්න බෑ. අපේ තැන්පතු වලින් 80%ක් වගේ තමයි 80ක් තමයි ණය විදියට දෙන්න පුළුවන් වෙන්නේ. හරි. නමුත් කොමිස් ආදායමට එහෙම අරමුදල් පාදක වෙන්නේ නැහැ. ඒ අපි යොදවන තාක්ෂණික උපකරණ ඒ වගේ දේවල් වලින් අපිට ලැබෙන කොමිස් එක. එමනම් මුල්‍ය ආයතන තමන්ගේ අරමුදල් පාදක ආදායම වෙච්ච ණය පොලිය ආදායම ණය දෙන්න ඕන පොලිය ආදායමක් ලබන ණය දෙන්න නම් තැන්පතු එකතු කරන්න ඕන. ඒකේ අනුපාතය 100ට 80ක්. අපි තැන්පතු විදියට 100ක් ගත්තොත් ඒකෙන් 80ක් තමයි අපිට ණය දෙන්න පුළුවන්. එතකොට ඇඩ්වාන්ස්ඩ් හරි ණය බෙදීම තැන්පතු අනුපාතය 180යි. ණය බෙදීම තැන්පතු අනුපාතය 180යි. ඒතර 120 මොකද්ද? ද්‍රවශීලතාවය. ලික්විඩිටි. හරි. ඇයි ඒ ද්‍රවශීලතාවය 120ක් පවත්වාගෙන යන්නේ? මොනවාද ද්‍රවශීලතාවය කියන්නේ? ද්‍රවශීලවත්කම්. ඇත්තටම කියනවා නම් ද්‍රවශීලවත්කම්. මොනවාද ද්‍රවශීලවත්කම් කියන්නේ? ලික්විඩ් ඇසෙට්ස් කියන්නේ මොනවද? කාටවත් පුළුවන් නම් ඔන් කරලා උත්තරයක් දෙන්න.
පළවෙනි වැදගත්ම ද්‍රවශීලවත්කම තමයි මුල් ආයතන වල තියෙන මුදල්. හරි නෝට්ටු සහ කාසි ෆිසිකල් කෑෂ් කියන එක මුදල්. ඒක ද්‍රවශීලවත්කම. ඊට පස්සේ ඉල්ලුම් තැන්පතු ඩිමාන්ඩ් ඩිපොසිට් කරන්ට් ඇකවුන්ට්ස් කියලා කියන්නේ අපි සරලව ඒවා. අනිත් එක තමයි ගන්න පුළුවන් අවුරුද්දකට අඩු කල්පිරීමක් සහිත මොනවද? භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර. හේතුව ඒක ඕන වෙලාවක අපිට ඩිස්කවුන්ට් කරලා මුදල් කරන්න පුළුවන්. ඒතර ඊටාම ඉක්මනින් මුදල් කරන්න පුළුවන් නිමැවුම් වලට තමයි අපි ද්‍රවශීල වත්කම් වලට තමයි ද්‍රවශීල වත්කම් කියලා කියන්නේ. දැන් අපි කතා කරමු අර ණය තැන්පතු අනුපාතය ගැන මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒකම මෙන්න මේක සටහන් කරගන්න. දැන් ඕනෑම මුල්‍ය ආයතනයකට බැංකුවක් හෝ වෙනත් මුල්‍ය ආයතනයකට ආදායමක් ලැබෙන්න ඕනේ. ඒ ආදායම ලැබුණොත් තමයි මේ ආයතනය ඉස්සරහට යන්නේ. ඒතර ඒ ආදායම අපි I කියලා ගත්තොත් ඉන්කම් කියන එකෙන්. හරි? I කියන්නේ ඉන්කම්. මේක සමාන වෙනවා එහෙම නැත්නම් මේකෙන් අපිට සිද්ධ වෙනවා ෆයිනෑන්ෂල් කොස්ට් කියන එක. මේ I කියන්නේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි පොලි ආදායම. අර මං ඉස්සෙල්ලා කිව්වේ ණය පොලි ආදායම කියලා. පොලි ආදායම අනිත් එක මොකද්ද? කොමිස් ආදායම. ගාස්තු ආදායම. නැත්නම් ගාස්තු ආදායම. කොමිස්. හරි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මුල් ආයතනක වැඩියෙන්ම තියෙන්නේ මේ ණය පොලි ආදායම 85%ක් 70ක් 80ක්. ඕනෙම ආයතනයක් ආදායම. හරි? ඒතර ඕනෑම ආයතනයක් ඒ ආයතනයේ ශක්තිය මත මේ පොලි ආදායම ගාස්තු පාදක ආදායමද කියන එක තීරණය කරනවා. දැන් ගාස්තු පාදක ආදායම එන්නේ අපිට ණය වලින්. ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වා ණය දෙන්න නම් තැන්පතු තියෙන්න ඕනනේ. අපි ඉස්සෙල්ලා මේක කතා කරලා. මේ FC කියන්නේ ෆයිනෑන්ෂල් කොස්ට්. එහෙම නැත්නම් මුල්‍ය පිරිවැය. ඒ කියන්නේ අපේ තැන්පතු වලට ගෙවන පොලිය මුල්‍ය පිරිවැය. ඊළඟට අපිට තියෙනවා operational cost OC මෙහියුම් පිරිවැය. operational cost මෙහියුම් පිරිවැය. පඩි නඩි, සේවකයන්ට වැටුප්, වෙනත් තාක්ෂණික උපකරණ ගෙවීම්, ගෙවල් කුලි, ලයිට් බිල්, වතුර බිල් අන්න ඒ වගේ මෙහියුම් වලට ගෙවන පිරිවැය, මෙහියුම් පිරිවැය. අනිත් එක provision P provision. ඔගොල්ලෝ දන්නවා ශ්‍රී ලංකා මහා බැංකුව විවිධ වෙන්කිරීම් කරන්න කියනවා මේ ඇති වෙන්න පුළුවන් අවදානම අවම කරගන්නනේ. උදාහරණයක් තමයි ඉම්පයර්මන්ට් කියලා. ඒ කියන්නේ නරක ණය, ගෙවෙන්නේ නැති ණය වෙනුවෙන් අපි යම්කිසි වෙන්කිරීමක් අපේ ලාභයෙන් කරන්න ඕන. බැරි වෙලාවත් ඒ ණය ගෙවුන්නේ නැත්නම් අන්න අර වෙන්කිරීම මගින් ඒක හිලව් කරගන්න. ඒකට හේතුව ණය කියලා අපි දීලා තියෙන්නේ ගනුදෙනුකරුවන්ගේ තැන්පත්. ගනුදෙනුකරුවන්ගේ තැන්පත් මතින් තමයි ණය දෙන්නේ. හරි? එතකොට මේ ගනුදෙනුකරුවන්ගේ තැන්පතු ආපහු අපි ගනුදෙනුකරුවන්ට දෙන්න ඕන. ඒකට අපිට ණය ආපහු ගෙව්වේ නැත්නම් එහෙම අරක දෙන්න බැරි වෙනවා. ණය ආපහු ගෙව්වේ නැත්නම් ගත්ත අය අපිට තැන්පතු ගෙවන්න බැරි වෙනවා. ඒතර තැන්පතු ගෙවන්න බැරි වුණොත් මේ මුළු මුල්ල පද්ධතියම කඩන් වැටෙනවානේ. ඒ නිසා තමයි අපි අපේ ලාභයෙන් යම් කොටසක් වෙන් කරගෙන තියාගන්නවා, වෙන්කිරීමක් කරනවා. බැරි වෙලාවත් අර ණය ගෙව්වේ නැත්නම් ඒකට මේක ඉලව් කරගන්න. ඒතර ගනුදෙනුකරු තැන්පත් කරුවාම එයාට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද එයා වෙනුවෙන් අපි වෙන් කරලා තියාගන්නවා. ඒවා ප්‍රොවිෂන්, වෙන්කිරීම P. අනිත් එක M මාජින් පේන්නේ නැහනේ. කෙරෝල් එක පේන්නේ නැහනේ.
P provision ධන M margin එහෙම නැත්නම් ලාභය margin මේක ලාභය මේක වෙන් කිරීම මේක වෙන් කිරීම ඒවා අනිවාර්යයෙන්ම කරන්න ඕන මේ වෙන් කිරීම ටික අපිට හරියට කරලා තිබුණ නැත්නම් එහෙම ශ්‍රී ලංකා මහා බැංකුව දඩ ගහනවා දැන් එක වෙන් කිරීමක් තමයි අර මම අර ඉස්සෙල්ලා කියපු ද්‍රවශීල වත්කම් අනිවාර්යයෙන්ම 120ක් ද්‍රවශීල වත්කම් විදියට තියෙන්න ඕන. ඇයි ඒ? දැන් ගනුදෙනුකරුවෝ තැන්පත් කරායින් පස්සේ එයා ආපහු මුදල් ගන්න එන වෙලාව අපිට කියන්න බෑ. ඒතර 100ක් තැන්පත් කරාම 80ක් ණය දෙන්නේ 20ක් තියාගෙන ඉන්නවා. බැරි වෙලාවත් යම් ගනුදෙනුකරුවෙක් ආවොත් එහෙම එයාගේ තැන්පතුවක් ආපහු ගන්න. එක වෙලාවල් වලට තමයි තැන්පතු මැචුර් වෙන්නේ නේ. දැන් සේවිංස් එකක් ගත්තොත් ඉතින් ඕන වෙලාවක ගන්න පුළුවන්. ඩිමාන්ඩ් ඩිපොසිට් එකක් ඕන වෙලාවක ගන්න පුළුවන්කම තියෙනවා. FD එක ඒ කාල සීමාවලදී ගන්න පුළුවන්. ඒතර ඒ එනකොට ගනුදෙනුකරුට ඒක ගන්න තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ මුල්‍ය පද්ධතිය තුල තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. මේ විශ්වාසය උඩ තමයි මේ මුල්‍ය පද්ධතිය ආරක්ෂා වෙන්නේ. අන්න ඒ නිසා 120ක් ද්‍රවශීලවත්කම් වල පවත්වාගෙන යන්න ඕන. යම් තැන්පත්කරුවෙක් ආවොත් එයාට කිසිම ගැටලුවක් නැතුව එයාගේ තැන්පතුව ආපසු ලබා ගන්න. දැන් එයාට බැරි වෙලා එයාට හෙට එන්න කිව්වොත් ඕක යනවා සමාජයට. එතකොට අනිත් අයටත් යනවා මේ තැන්පතුකරුවන් ඒ ආයතනයේ ඉන්න මෙතන ගැටලුවක් තියෙනවා කියලා. එතකොට මෙහෙම වුණොත් එහෙම සියලුම ගනුදෙනුකරුවෝ මුල්‍ය ආයතනයට එනවා තමන්ගේ තැන්පතු ආපසු ගන්න. දෙන්න පුළුවන්ද? බෑ. ඇයි? අපි ඒවා ආයෝජනය කරලා තිනවා ණයවල. ණයවල කාල සීමාව කොහොමද? සමහරට අවුරුදු 3යි, 5යි, 10යි, 12යි, 15යි. දැන් නිවාස ණය දුන්නොත් එimhe අවුරුදු 15ට 20ට දෙන්නත් පුළුවන් නේ. ඒතර අවුරුදු 15කින් 20කින් තමයි ඒ ණය මුදල ආපහු එන්නේ. අපි ගාව සල්ලි නැහැ. අන්න ඒක වළක්ව ගන්නන්නේ විශ්වාසය බිඳ වැටෙන බව. උතර මතක තියාගන්න මේ විශ්වාසය මත තමයි මේ මුල්‍ය පද්ධතිය ආරක්ෂාකාරීව යන්නේ. එහෙනම් විශ්වාසය රකින්න ඕන කවුද? ඕගොල්ලෝ අපි වෙච්ච මුල්‍ය සේවකයෝ. හරිද? ඒ විශ්වාසය රකින්න නම් අපිට ගොඩාක් ලොකු දැනුම් සම්භාරයක් තියෙන්න ඕන මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන කරුණු සම්බන්ධයෙන්. ඒක තමයි අපි දිගින් දිගටම කතා කරන්නේ. ඒතර බැංකුවකට ආදායම එන්නේ මෙහෙමයි. ආදායම එනවා පොලි ආදායම, ණය වලින්, ගාස්තු ආදායම අර කියපු කොමිස් වලින්. ඒකෙන් අපි ගනුදෙනුකරුට ගෙවන තැන්පතු වලට ගෙවන පිරිවැය කව කරන්න ඕන. පිරිවැය අපි දරන්න ඕන. අපි තැන්පතු වලට ගෙවන අපි පොලියක් ගත්තොත් ණය පොලිය ගත්තොත් 112ක් කියලා අපි තැන්පතු වලට 6ක් විතර 5ක් 4ක් වගේ ගෙවනවානේ. ඊට අපිටත් තියෙනවා වැටුප් ගෙවන්න, අනිකුත් පද්ධති පවත්වාගෙන යන්න, ඒ වගේම මේ අනේ බිල්ඩින් ඒව පවත්වාගෙන යන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒවා මෙහියුම් පිරිවැය. මෙන්න මේ මෙහියුම් පිරිවැය කියන්නේ ආයතනයේ අභ්‍යන්තර සාධකය. මම ඕගොල්ලන්ට කියවනේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා මෙහියුම් පිරිවැය අඩු වෙනකොට. හරි? අඩු වෙනකොට. එතකොට මෙහියුම් පිරිවැය වැඩි කියන්නේ ආයතනයේ කාර්යක්ෂමතාවය අඩුයි. ආයතනයේ කාර්යක්ෂමතාවය අඩුයි කියන්නේ මොකද්ද? ආයතනයේ කළමනාකරුවන් ආයතනය හරියට කළමනාකරණය කරන්නේ නැහැ. එහෙමනම් සේවකයෝ හරියට තමන්ගේ අවුට්පුට් එක දෙන්නේ නැහැ. හරි? මේක වැඩි වෙනවා නම් මේ දෙක මොනවද? මේ දෙක බාහිර සාධක. තැන්පතුකරු අපි ගාවට එන්නේ අපි වැඩි පොලියක් දෙනවා නම් විතරයි. එහෙනම් අපේ මුල්‍ය පිරිවැයට මොකද වෙන්නේ? වැඩි වෙනවනේ. දැන් ණයකරු ණය ගන්න එක්කෙනා අපි ගාවට එන්නේ කොහොමද? අපි අඩු පොලියක් අය කරොත් විතරයි. ඒතර අඩු පොලියක් අය කරනවා කියන්නේ අපේ ආදායම අඩු වෙනවානේ. අපේ ආදායම අඩු වෙනවා. ඒතර මම අර ඉස්සෙල්ලා කිව්වනේ තරඟකාරීව කරනවා නම් මේ ව්‍යාපාරය අඩු පොලියට ණය දෙන්න ඕන, වැඩි පොලියක් තැන්පත් වලට දෙන්න ඕන. මේ දෙක කොහෙන්ද කවර් වෙන්නේ? මේ දෙකම බාහිර පරිසරයේ ඉන්න අපේ ගනුදෙනුකරු මත තීරණය වෙන සාධකයක්. ගනුදෙනුකරු මත තමයි තීරණය කරන්නේ මේ පොලියට මම ණය ගන්නවද, මේ පොලියට මම තැන්පත් කරනවද කියලා. ඒකට ගනුදෙනුකරුට ඒක හොඳ නම් එයා ඒ මුල්‍ය ආයතන වලට එන්න. ඔන්න ගනුදෙනුකරුවෝ ආයතන වලට ඇදෙන අර to whom කියන සාධකය වැඩි වෙන අවස්ථාව. මේ දෙක සමන්වය කරගන්න ඕන මොකෙන්ද? මේ මෙහියුම් පිරිවැය පුළුවන් තරම් අඩු කරගන්න. මේක අපිට වෙනස් කරන්න බෑ. මේක කොන්ස්ටන්ට්. ප්‍රොවිෂන් කියන එක කොන්ස්ටන්ට්. ඒ කියන්නේ අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ. මහා බැංකුවෙන් යම් මග පෙන්වීමක් දීලා තියෙනවා නම් මේකෙන් 100ට මෙච්චරක් වෙන් කරන්න කියලා
ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන අපිට 10%ක් වෙන් කරන්න නම් 8.5ක් වෙන් කරලා ඊටු ටික ඊළඟ අවුරුද්ද වෙන් කරන්න ඒව කරන්න බෑ. හරි? ඒ හින්දා ඒක කොන්ස්ටන්ට්. දැන් ඒක 110 නම් අපේ බැංකුවටත් 10යි අනිත් එක්කෙනාගේ බැංකුවටත් 10යි තව එක්කෙනෙක්ගේ බැංකුවටත් 10යි ඒක වෙනසක් නැහැ. ඒතර මේක විචල්‍යයක් නෙමෙයි. මේක නියත එකක්. මේක නියතයි. මේක වෙනස් වෙනවා මේක වෙනස් වෙනවා මේක වෙනස් වෙනවා මේ කරුණු මත තමයි ආයතනයේ ලාභය තීරණය වෙන්නේ. හරි? අපිට ඒතර මේක වැඩි නම් මේකට මොකද වෙන්නේ? මේව මත මේක තීරණය වෙන්නේ. මේ මාජින් එක අඩු වෙනවා. හරි? එවනම් අපි ආයතනය හොඳින් යන්න නම් ගනුදෙනුකරුවෝ ගෙන්න ගන්න ඕන. එහෙනම් පොලිය අඩු වෙන්න ඕන ණයවල, පොලිය වැඩි වෙන්න ඕන තැන්පතුවල. ඒ දෙක එහෙම වුණාම අපේ ශක්තිය දුර්වල වෙනවා. ඒතර අපේ මෙයුම් පිරිවැයත් වැඩි වුණොත් එහෙම අපේ ලාභය හොඳටම අඩු වෙනවා නේ. ඒතර ඒක නිසා මේ තැන්පත්කරුවන් සම්බන්ධයෙන් මුල්‍ය ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් අපි අනුගමනය කරන්න ඕන මුල්‍ය ආයතනවල මෙන්න මේ. ඒතර ඔයගොල්ලන්ට හොඳටම තේරෙනවා මම අර ඉස්සෙල්ලා කියපු people factor එක ඉන්නේ මෙන්න මේ OC එක ඇතුලේ. ඒතර මේගොල්ලෝ හොඳ කාර්යක්ෂම සේවාවක් සුවද සේවාවක් දුන්නොත් ගනුදෙනුකරුවෝ අපි ගාවට එනවා සමහරට පොලි අනුපාත ගැන හිතන්නේ නැතුව. හරි? ගනුදෙනුකරුවෝ આવොත් තමයි අපේ ආදායම වැඩි වෙන්නේ. පැහැදිලිනේ? හොඳයි. දැන් ඊළඟට අපි ගත්තොත් මුල්‍ය ආයතනයක බැලන්ස් ෂීට් එක චුටි ලක්කන. හරි? මුල්‍ය ආයතනයක බැලන්ස් ෂීට් එක ගත්තොත් බැංක් අපි ඒකම ගත්තොත් නිෂ්පාදන ආයතනයක නැත්නම් කම්පැනි පෙරනේ ගත්තොත් මෙතන තියෙනවා කැපිටල් නේ එහෙනම් ප්‍රාග්ධනය මේව මේ පැත්තේ තියෙනවා ස්ථාවර වත්කම් මෙතනක් තියෙනවා කම්පැනි එක පොඩයින එක මම ඈඩ් කරලා ලියන්නම් බැංක් කැපිටල් කියලා දානවා යම් ප්‍රමාණයක් තියෙනවා මෙතන තියෙනවා ෆික්ස්ඩ් ඇසෙට්ස් ස්ථාවර වත්කම් යම් ප්‍රමාණයක් තියෙනවා කම්පැනි එක කැපිටල් තියෙනවා යම් ප්‍රමාණයක් ෆික්ස්ඩ් ඇසෙට්ස් තියෙනවා යම් ප්‍රමාණයක් පැහැදිලිනේ ඕක තමයි සාමාන්‍ය ස්ට්‍රක්චර් එක. එතකොට මෙතන කම්පැනි එක මේ පැත්තේ තියෙන්නේ current liabilities ජංගම වගකීම්. ඒක යම් ප්‍රමාණයක් තියෙනවා. මෙතන තියෙනවා current assets ජංගම වත්කම්. ඒ කියන්නේ බඩු තොගය, ණය ගැතියෝ, බැංකු ශේෂය, ඒ වගේ දේවල්. current liabilities මේ පැත්තේ තියෙනවා ගෙවීමට ඇති බදු, ගෙවීමට ඇති බිල් ණය හිමියෝ අපි ණයට ගත්තන කාගෙන් හරි ඒවා තියෙනවා. මේකේ වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ ජංගම වත්කම්ද ජංගම වගකීම්ද කැපිටල් එකද? කැපිටල් එකනේ. ජංගම වගකීම් පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. හරි. ඒතර ඒ හින්දා මම ඒකට 4ක් දැම්මා. සම්පූර්ණ එක 6යි. ජංගම වත්කම් වලට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ස්ථාවර වත්කම්. හරි. ඔයගොල්ලෝ දන්නවා ව්‍යාපාර කරන විදියට ජංගම වත්කම් වැඩි නම් බඩු තොගේ වැඩි නම් ණය ගැතියෝ වැඩි නම් ආයතනයේ මොකද්ද හිර වෙන්නේ එකපාරට වර්කින් කැපිටල් එක හිර වෙනවා එහෙනම් ජංගම වත්කම් අඩු ප්‍රමාණයකින් පවත්වාගෙන යන්න ඕනේ ඒ වගේම ජංගම වගකීම් අඩු ප්‍රමාණයකින් පවත්වාගෙන මේක තමයි කම්පැනි එක සාමාන්‍ය ස්ට්‍රක්චර් එක කම්පැනි එක බැලන්ස් ෂීට් එක ස්ට්‍රක්චර් එක මේක කොහොමද මෙතන මොනවද තියෙන්නේ ඩිපොසිට් නේ ඩිපොසිට් එහෙනම් බැංකුවක කැපිටල් එකට වඩා තියෙන්නේ ඩිපොසිට් හරිද ඒතර මෙතන තියෙන්නේ මොනවද loans advances ඒ කියන්නේ ණය සහ අතිකාරම් සරලව භාෂාවෙන් කිව්වොත් ණය සහ අතිකාරම් right ඒක වැඩි බැංකුවක බැලන්ස් ෂීට් එකේ දකුණු පැත්තේ එහෙනම් මේකේ ජංගම වත්කම් වගේ මේකේ ජංගම වත්කම් වැඩි දැන් පැහැදිලිද එහෙනම් ඔයගලන්ට පැහැදිලිවම පේනවා මේ
කොම්පැනි එක ගත්තොත් කොම්පැනි එක කැපිටල් එකෙන් තමයි මේ ස්ථාවරවත්කම් කව වෙන්නේ නේ. මේක මේකෙන් කව වෙනවා යම් ප්‍රමාණයකට. එතකොට ජංගම කැපිටල් එකෙන් තමයි ප්‍රාග්ධනයෙන් තමයි අයිතිකරුගේ මුදලෙන් තමයි ස්ථාවරත්වම් ඉඩම් කොට නැගිලි මේවා කව වෙන්නේ ගොඩක් වෙලාවට. නමුත් මෙතන බැංකුවක ගත්තොත් එහෙම බැංකුවක වැඩිම තියෙන්නේ දකුණු පැත්තේ වත්කම් වල ණය සහ අත්තිකාරම්. ණය සහ අත්තිකාරම් කව වෙන්නේ මොකෙන්ද? ඩිපොසිට් වලින්. එහෙනම් අපි කරන්නේ මොනවද? බැංකුකරු සල්ලි හොයන්නේ කොහොමද? තැන්පතුකරුවන්ගේ තැන්පතු ණයට දීලා තමයි මුදල් හොයන්නේ. මෙතන කොහොමද සල්ලි හොයන්නේ? ව්‍යාපාරිකයා තමන්ගේ ප්‍රාග්ධනය ආයෝජනය කරලා තමයි මුදල් හොයන්නේ. දැන් ඔන්න ඔය දෙක තමයි මුල්‍ය ආයතනයකත් සාමාන්‍ය ව්‍යාපාර ආයතනයකත් බැලන්ස් ෂීට් එකේ ලොකු වෙනසක් තියෙනවා. එහෙනම් අපි තැන්පතුකරුගේ තැන්පතු අවදානමට ලක් කරලා තියෙනවා ණය විදියට දීලා. මේක ආවේ නැත්තම් එහෙම මෙයා තැන්පතුකරු අමාරු වෙටනවානේ. ඒ නිසා තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ තැන්පතුකරු ආරක්ෂා කරගන්න විශාල වැඩ කොටසක් කරන්න මුල්‍ය ආයතනවල. මේ ෆයිනෑන්ෂල් ප්ලෑන් මැනේජ්මන්ට් එකේ දිගටම තියෙන්නේ මෙන්න මේ තැන්පතුකරු කොහොමද ආරක්ෂා කරගන්නේ කියන එක. එහෙනම් ඔයගලන්ට තේරෙනවා ඔයගොල්ලෝ ණය දෙනකොට මුල්‍ය ආයතන විචක්ෂණශීලීව ණය දෙන්න ඕන අය කරගන්න පුළුවන්. ගුණාත්මක ණයනේ අපි හැමතිස්සෙම කියන්නේ ඒක. ඒ නිසා තමයි ශ්‍රී ලංකා මහ බැංකුව 100% ඩිපොසිට් ණය විදියට දෙන්නේ නැත්තේ. 120ක් ලික්විඩිටි එක තියෙන්න ඕන. හොඳයි. දැන් ඔයගලන්ට පැහැදිලි ඇති බැංකුවකත් ව්‍යාපාර ආයතනයකත් සමාගමකත් මේ ශේෂ පත්‍රයේ වෙනස්කම. එහෙනම් අපිට ලොකු වගකීමක් තියෙනවා මේ තැන්පතුකරුවන් ආරක්ෂා කරන්න. දැන් තැන්පතුකරුවන් ගත්තොත් ආර්ථිකය තුළ සංසරණය වෙන අතිරික්ත මුදල් ඒක රාශී කිරීම මුල්‍ය ආයතනවල මූලික කාර්යයක්. ඒත් ඔයගොල්ලෝ දන්නවා ආර්ථිකය තුළ දැන් ඕනම පුද්ගලයෙකුගේ ආදායමක් තියෙනවා. වැටුප වෙන්න පුළුවන් වෙනත් ආදායම් වෙන්න පුළුවන්. ඒතර ඒක අපි අය කියලා ගත්තොත් අපිට තියෙනවා මොනවද තව? වියදම් නේ expenses. හරි? ඒතර අය හැමතිස්සෙම ඊට සමාන වෙනවද? ඔව් සමානට සමාන වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ගේ උපයන හැමදේම වියදම් කරනවා. ඒතර අය සමානයි E. අය සමානයි E. ආදායම් සමානයි වියදම. එතකොට සමහර කෙනෙක් සමහර කෙනෙක් ඉතුරු කරනවා නේ යම් ප්‍රමාණයක් ඉතුරු කරනවා. ඒතර ඒ පුද්ගලයාගේ ආදායම සමාන වෙනවා E plus S. එහෙම නැත්නම් I minus E. ආදායම අඩු කිරීම වියදම සමානයි ඉතිරිය. අන්න ඒ ඉතිරිය ඔය අපි කියන ඉතුරුම් කියන එක අතිරික්ත මුදල්. පුද්ගලයෙක් තුළ තියෙන අතිරික්ත මුදල්. තව සමහර අය ඉන්න පුළුවන් ආදායමට වඩා වියදම් කරනවා නේ. ආදායමට වඩා වියදම් කරනවා. ඒගොල්ලන්ට කොහොමද වෙන්නේ? I ආදායම සමානයි E expenses minus borrowing. යා ණයට අරගෙන තමයි වියදම් කරන්නේ. එමෙතන I සමානයි E minus B. මොකද යා තව වැඩි ප්‍රමාණයක් එමෙතන I minus B සමානයි S. ඔන්න ඔය වගේ I minus B සමානයි E. ඔය වගේ සමහර පුද්ගල වර්ග තුනක් ඉන්නවා. යම් කට්ටියක් ආදායම වියදම් කරනවා. ඒතකොට I සමානයි E. සමහර පුද්ගලයෝ ඉන්නවා ආදායමෙන් ඉතුරු කරනවා. ඒතකොට ඒගොල්ලන්ගේ I සමානයි එමෙතන I minus E සමානයි S. I සමානයි E plus S. E plus expenses plus S. තව සමහර අය ඉන්නවා ආදායමට වඩා වියදම් කරනවා. එතකොට ඒගොල්ලන්ගේ expenses වලට තව borrowings එකතු වෙන්න ඕන. එහෙම නැත්නම් borrowings අඩු වෙන්න ඕන expenses වලින්. ඒක තමයි I වෙන්නේ එයාගේ. ඒතර එයාට borrowings කියලා දෙයක්ත් තියෙනවා. මේ ණයට ගැනීම. නමුත් මෙතනදී අපි කතා කරන්නේ තැන්පත්කරුවන් කියලා ආර්ථිකය තුළ යම් ආදායමක් එපීමක් කරලා
ඊට වඩා අඩුවෙන් වේදම් කරලා අතේ යම් ප්‍රමාණයක් ඉතුරු කරගන්න අය. ඒවා ඒක රාශී කිරීම ඩිපොසිට් මොබිලයිස් කිරීම තමයි මුල්‍ය ආයතනවල මූලික කාර්ය වෙන්නේ. ඩිපොසිට් මොබිලයිස්. මේ ඩිපොසිට් මොබිලයිස් කරන්න මුල්‍ය ආයතන විවිධ මුල්‍ය නිමැවුම් ඉදිරිපත් කරනවා. විවිධ මුල්‍ය නිමැවුම් ඉදිරිපත් කරනවා. අපි ඒක ඉස්සරහා හෑන්ඩ් අවුට්ස් වල කතා කරනවා. හරි. ඒතර මේ මිනිස්සු ළඟ තියෙන අතිරික්ත ඉතිරි කිරීම ලෙස බාර ගන්නවා. ඒතර ඒවාගේ ඔක්කොම එකතුව තමයි දල දේශීය ඉතිරි කිරීම gross national savings. දල දේශීය ඉතිරි මේ national කියන එකට ඉස්සරහා දාන gross national savings කියන. දල දේශීය ඉතිරි කිරීම. ඕනෑම රටක දල දේශීය ඉතිරි කිරීම වල අනුපාතය ඉහළ නම් ඒ ආර්ථිකය සංවර්ධනය වෙච්ච ආර්ථිකයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ ආර්ථිකය සංවර්ධනය වෙච්ච ආර්ථිකයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. හරි. ඔය දියුණු වෙච්ච රටවල් වල බලන්න දලදේශීය ඉතිරි කිරීම වල අගය 40%ක් විතර වෙනවා. අපේ රටේ ඒ අගය දැන් ඔය අපි මැදි ආදායම් රටක් වගේ වෙන්න ඉස්සෙල්ලා 16% වගේ අගයක් තිබේ. ඕක තියෙනවා ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්ෂික වාර්තාවේ ඔය මේ මුල් පිටුවක. හරි. ඔය සීලුම දලදේශීය නිෂ්පාදනයේ ඒව මේ තියෙනවා කිය තියෙනවා. ඒතර ඒක එක නිර්ණායකයක් වෙනවා රටක ආර්ථිකයේ වර්ධනය කොච්චර ප්‍රමාණයකට තියෙනවද කියලා තීරණය කරන්න. දැන් අපේ සාමාන්‍ය 20% පැනලා ගිහිල්ලා තියෙන්නේ. බලන්න මේ පාර කොහොමද කියන එක ඔය ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්ෂික පෞගේ 2019 වාර්ෂික වාර්තාව ඉදිරිපත් වෙනවා. ඒතර ඇයි එහෙම දලදේශීය ඉතිරීම් ආර්ථික වර්ධනයේ ඒකකයක් විදිහට අපි ගන්නෙ? ඒකට හේතුව මම අර ඉස්සෙල්ලා ඔයගලන්ට කිව්වා ආර්ථිකය වර්ධනය වෙන්න නම් එහෙම නැත්නම් ආර්ථිකය ක්‍රියාත්මක වෙන්න නම් රටේ නිෂ්පාදන සිද්ධ වෙන්න ඕන. නේ? ආර්ථිකය තුළ නිෂ්පාදන සිද්ධ වෙන්න ඕන. සේවා සැපෙන්න ඕන. එතකොට ඒව තමයි භාණ්ඩ හා සේවා නිපදවීම තමයි ආර්ථික වර්ධනයක එක ලක්ෂණයක්. ඒක භාණ්ඩ හා සේවා නිපදවන්නේ නිකම්ම බෑනේ. ඒවට මොනවද තියෙන්න ඕන මේ මූලික දේවල්? කැපිටල් නේ, ප්‍රාග්ධනය, ඊළඟට භූමිය, ශ්‍රමය, ව්‍යවසායකත්වය. ඔයගොල්ලෝ අහලා තියෙන්නේ ප්‍රාග්ධනය, භූමිය, ශ්‍රමය, ව්‍යවසායකත්වය කියන කරුණු එකතු වෙන්න ඕන නිෂ්පාදන ක්‍රියාවලියකට. එතකොට මේකේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය තිබ්බත් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය තිබ්බත් භූමිය, ශ්‍රමය, ව්‍යවසායකත්වය තිබ්බත් ප්‍රාග්ධනය සමහරලාට ගැටලුවක් වෙනවා. ඒතර ප්‍රාග්ධනය පුද්ගලයන්ට ආයෝජනය කරන්න පුළුවන් නම් තනියෙන්ම තමන් ගාව ඒක හොඳට ඔයගොල්ලෝ දන්නවා ආර්ථිකය වර්ධනය වෙන්න අපි ආරාධනා කරනවා විදේශ ආයෝජකයන්ට නේ දේශීය ආයෝජකයන්ට ඇවිල්ලා රට තුල ආර්ථිකය තුල ආයෝජනය කරන්න කියලා. ඒතර ඒගොල්ලෝ අර මම ඉස්සෙල්ලා මේ රූපසටහනේ පෙන්වනා වගේ තමන්ගේ ප්‍රාග්ධනය තමන්ගේ ප්‍රාග්ධනය ආයෝජනය කරනවා යන්ත්‍ර සූත්‍ර කියන්නේ ස්ථාවරවත්කම් වල. ඒතර ස්ථාවරවත්කම් වල ආයෝජනය කරලා ඒගොල්ලෝ නිෂ්පාදනයක් කරනවා. නිෂ්පාදනය අලෙවි කරලා ඒගොල්ලෝ මුදල් හොයනවා, ලාභ හොයනවා. ඒතර ඒක දිගින් දිගටම යනවා. ඒක තමයි ආර්ථික ක්‍රියාවලිය, මූලික ආර්ථික ක්‍රියාවලිය වෙන්නේ. හරි. දැන් පුද්ගලයන්ට හැමතිස්සෙම තියනවාද කැපිටල් එක අතේ? නෑනේ. එhmenan ඒගොල්ලෝ සමහර වෙලාවට ආර්ථිකය තුල ණයට ගන්නවා. ණයට ගන්නේ මුල්‍ය ආයතන වලින්. ඒතර මුල්‍ය ආයතන අන්නතර මුල්‍ය ආයතනට අවස්ථාවක් ලැබෙනවා ව්‍යවසායකයන්ට හරි ආයෝජකයන්ට තමන්ගේ ළඟ තියෙන තැන්පතු ණයට දාන්න. මුල්‍ය ආයතන වල මුදල් නෑනේ. ඒගොල්ලෝ කරන්නේ මුදල් වැඩි තැන් වලින් එකතු කරනවා. එතකොට මේ ෆන්ඩ් එහෙම නැත්නම් අරමුදල් මොබිලයිස් කරන එක තමයි අරමුදල් මොබිලයිස් කරන එක තමයි මුල්‍ය ආයතනයක මූලිකම කාර්යය. ඒතර ඒක තමයි ආර්ථික සංවර්ධනයට බලපාන මූලිකම කාරණයක් වෙන්නේ. මම දැන් බෝඩ් එකට යනවා මේක පොඩ්ඩක් විස්තර කරන්න. මෙතන ඉන්නවා ආර්ථිකය තුල සේවර්ස්ලා ඉතුරුම් කරුවෝ. right? මේවා
ගෘහ ඒකක වෙන්න පුළුවන්. ඉන්ඩිවිජුවල් පුද්ගලයන් ගෘහ ඒකක ඉතුරු කරනවානේ. ඔයගොල්ලෝ අපි බැංකුව වල ගිහලා මුදල් දානවා. ගෘහ ඒකක. ඊට පස්සේ ව්‍යාපාර. හරි? රජය. විදේශිකයන්. වෙනවනේ ගෘහ ඒකක, ව්‍යාපාර, රජය, විදේශිකයන්. මේගොල්ලෝ තමයි අපි මූලිකවම බෙදුවොත් ආර්ථිකය තුල ඉන්න ඒකක විදිහට ගන්න පුළුවන්. ගෘහ ඒකක ගොඩක් තියෙනවානේ. ඒතර මේගොල්ලන් ගාව තියෙනවා අතිරික්ත මුදල්. අතිරික්ත මුදල් ආවේ ආදායම, වියදම, එහෙම නැත්නම් ආදායම අඩු කිරීම, වියදම සමානයි සේවිංස්. ඉතිරිය. මෙන්න මේ ඉතිරිය අතිරික්ත මුදල් මේගොල්ලෝ විවිධ විදියට ආයෝජනය කරනවා. මේ රටක ආර්ථිකය තුල අරමුදල් ගලා යන ආකාරය තමයි ආර්ථික වර්ධනයට අරමුදල් ගලා යන්න ඕන. මම ඉස්සෙල්ලා කිව්වානේ. ඒ අරමුදල් ගලා යන ආකාරය දෙකක් තියෙනවා ආකාර. එකක් තමයි මුදල් අතරමැදි කරුවන්. ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියේෂන් කියලා කියනවා. මුදල් අතරමැදි කරණය. මේකට අයිති වෙන්නේ මුල්‍ය මේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි මුල්‍ය ආයතන ඇතුළු බැංකු. හරි? බැංකු. මූලිකව බැංකු. ඒතර මෙතනදී ගොඩක් වෙලාවට අපි බාරගන්නේ තැන්පත්. ඒතර මේ තැන්පත් වලට මොකද ලැබෙන්නේ? පොලියක් නේ? මෙතනදී අපි තැන්පතු බාර ගන්න එක තමයි කරන්නේ. අනිත් එක මුල්‍ය වෙළඳපොළ. ෆයිනෑන්ෂල් මාකට්. මේකේ තියෙනවා කොටස් එතකොට ණයකර තවත් වෙනත් මුල්‍ය උපකරණ දෙනවා. අපි ඉස්සරහදී ඒවා කතා කරනවා. ඒතර මුල්‍ය වෙළඳපොළ හරහා හෝ මුල්‍ය අතරමැදි කරණය හරහා මේගොල්ලන් ගාව තියෙන ඉතුරුම් ආයෝජනය කරනවා. ඒතර මේකෙදී මුල්‍ය අතරමැදි කරණයේදී තැන්පතු බාරගන්නේ ලැබෙන්නේ පොලියක්. මෙතනදී සමහර ඒවා තියෙන පොලිය ලැබෙන ඒවා. දැන් උදාහරණයක් විදිහට ණය කරගත්තොත් පොලියක් ලැබෙන ඒවා තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් මේ රජ මොනවාද භාණ්ඩාගාර භාණ්ඩාගාර බිල්පත්කෝ භාණ්ඩාගාර බැඳුම් කර ඒවයි පොලියක් තියෙනවා අගය වැඩිවීමකුත් තියෙනවා. දැන් කොටස් ගත්තොත් කොටස් වල අගය වැඩිවීම හෝ අඩුවීමනේ. ඒක ආර්ථිකය හොඳින් යනවා නම් කොටස් වල අගය වැඩි වෙනවා. වැඩි වුණාම අද රුපියල් 100ට ගත්ත එක හෙට එනකොට තව මාසයක් යනකොට 150ක් වෙනවා නේ. දැන් ඔයගලන්ට තේරෙන්නේ නැති කොටස් වල ගැටලු නිසා කොටස් වල අගය බැහැලා. ඒක ආර්ථිකය හොඳින් වෙන්නේ නැහැ කියන එක නේ කියන්නේ. හරි. හොඳින් වෙනවා නම් අද කොටස් වල ආයෝජනය කරොත් එහෙම මාසයක් දෙකක් තුනක් යනකොට මේක ආයෝජනය කරන මිලට වඩා වැඩි. ඒතර ඒක අපි කියනවා කැපිටල් ගේන්. එහෙම නැත්නම් මේකට අරමුද මේකට අගය වැඩිවීමක් වෙලා තියෙනවා. කොටසේ අගය වැඩි වෙලා තියෙනවා. ඒතර මුල්‍ය වෙළඳපොළ තුල තියෙනවා අගය වැඩිවීමක්, කැපිටල් ගේන් එකක්. ඒ වගේම භාණ්ඩාගාර බැඳුම් කර වගේ ඒවායේ තියෙනවා පොලියක්. දැන් ණය කරවලක් තියෙන්නේ පොලියක් තියෙනවා. මේකෙදි පොලිය සහ කැපිටල් ගේන් එක තියෙනවා. මෙතනදී පොලිය විතරයි. මුදල් අතරමැදි කරණයේදී. ඊළඟට මේක යනවා කාටද? ණයකරුවන්. අන්න ණයකරුවෝ කියන්නේ බරෝවර්ස්ලා. ඒගොල්ලෝ තමයි ව්‍යාපාර කරන අය. ඒ ඒවා ගෘහ ඒකක වෙන්න පුළුවන්. මේ ගෙවල් වල පොඩි
ව්‍යාපාර කරන ඒවා, ගෙවල් හදන ඒවා, ඒවත් ඔක්කොම ආර්ථිකය. දැන් ආර්ථිකය තුල ගයක් හැදෙනවා කියන්නේ ආර්ථික වර්ධනයේ ලක්ෂණයක් නේ. ඒ වගේ දේවල් වලට ගෘහ ඒකක ණය ගන්නවා. ඊළඟට ව්‍යාපාර ණය ගන්නවා නේ. රජය සහ විදේශිකයන් ණය ගන්නවා. මේගොල්ලොම තමයි මේ පැත්තේ ඉන්නේ. හරි, මේගොල්ලොම තමයි මේ පැත්තේ ඉන්නේ. ඒතර ඒගොල්ලෝ දැන් මේ දෙක අතර කටයුතු තියෙනවා. ඒතර මේගොල්ලෝ මේ අරමුදල් එක්කෝ බැංකු හරහා එක්කෝ මුදල් වෙළඳපොළ හරහා අරගෙන ආර්ථිකය තුළ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ කරනවා. මෙන්න මේගොල්ලෝ ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ. හරි, ඒ වගේ එහෙම තමයි ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නේ. ඒතර එහෙම ක්‍රියාත්මක වෙන්න නම් මේගොල්ලන්ට අවශ්‍ය වෙනවා අරමුදල්. ඒ අරමුදල් ලැබෙන්නේ එක්කෝ තමන් ගාව තියෙන අරමුදල් යොදලා ව්‍යාපාර කරනවා. එහෙම නැත්නම් බැංකු වලින් ණය ගන්නවා. එහෙම නැත්නම් කොටස් වෙළඳපොලේ බැඳුම් කර මේ මොනවද ණය කර වෙළඳපොලේ ඒ විකුණලා ඉවරලා මේකේ කැපිටල් එක හොයා ගන්නවා. හරි, එතකොට ණය කැපිටල් එක එහෙම නැත්නම් බරෝයින් කැපිටල් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෂෙයාර්ස් වලින් ගත්තොත් එහෙම අයිතියක් ලැබෙන්නේ මෙතන ව්‍යාපාරවල. ඕගොල්ලෝ ෂෙයාර්ස් ගත්තොත් එහෙම අයිතිකාරයෙක් වෙන්නේ නේ. ඒතර ණයට මොනවද ලැබෙන්නේ? පොලි ආදායම. ඡායකට මොකද්ද ලැබෙන්නේ? කැපිටල් ගේන් එක. ඊළඟට මේවා මොනවද? ප්‍රසාද වෘද්ධාන්තිම ලාභාංශ නේ. ඒ වගේ දේවල් ලැබෙනවා. ওই විදිහට තමයි ආර්ථිකය තුල අරමුදල් හුවමාරු වෙන්නේ. ඒතර ඒ අරමුදල් හුවමාරු වෙන ඒවයේ මේ ගෘහ ඒකක වලට මේගොල්ලන්ට මෙන්න මෙතන ඉන්න අය මේ බැංකු හෝ මුල්ල වෙළඳපොලේ ඉන්න ආයතන විවිධ නිමැවුම් ඉදිරිපත් කරනවා. අපි ඉස්සරහට ඒවා කතා කරනවා. ඒ නිමැවුම් හරහා තමයි මේ අතිරික්ත අරමුදල් මුල්ල පද්ධතිය තුලට ගන්න. ඒ මුල්ල පද්ධතිය තුල අරගෙන මේගොල්ලෝ මේ ඒකක වලට නැවත ණය විදියට නිදහස් කරනවා. එහෙම තමයි ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නේ. මේගොල්ලෝ ණය ගෙවනකොට නැවත මෙහෙම යනවා. අරමුදල් මෙහෙම චක්‍රීයව යනවා. ජාතික ඉතිරි කිරීම රටක ආයෝජන අවස්ථාවට මඟ පාදන ප්‍රධාන සාධක. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉතිරි කිරීම මගේ ඉහළ අගයක් ගන්නා රටක ආයෝජනද ඉහළ මට්ටමක පවත්වාගෙන යමින් ආර්ථික වර්ධනයක් අත්පත් කරගත හැකියි. දැන් මේ තියෙන්නේ මේ හෑන්ඩ් අවුට් එක. හෑන්ඩ් අවුට් එක බලන්න. ඒතර ඒ මුල්‍ය ආයතන එක්කෝ ඒගොල්ලෝ ඉන්න පුළුවන් ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියරි. ඒ කියන්නේ මුදල් අතරමැදිකරණය. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඉන්න පුළුවන් මුදල් වෙළඳපොළ ෆයිනෑන්ෂල් මාකට් එකේ. ඒතර මේගොල්ලෝ විවිධ විදියට මුල්‍ය නිමැවුම් ඉදිරිපත් කරනවා. මූලිකව දැන් මුදල් අතරමැදිකරණයේ ඉන්න බැංකු සහ වෙනත් මුල්‍ය ආයතන මේ ඉදිරිපත් කරන නිමැවුම් වර්ග වගේක් තමයි මම මේ දැන් දීලා තියෙන්නේ ඔයගලන්ට. ඩිමාන්ඩ් ඩිපොසිට්, ඉල්ලුම් තැන්පත්, කරන්ට් accounts කියලා අපි සරලව කියන ඒවා. ඉතිරි කිරීමේ තැන්පත්, සේවිංස් ඩිපොසිට්, කාලීන තැන්පත්. ඒතර මූලිකම මේ ගිණුම් වර්ග තුනක් තමයි මේ තියෙන්නේ. ඒතර මේවා කල්පිරීමේ කාලය අනුව තමයි වර්ග කරලා තියෙන්නේ. ඩිමාන්ඩ් ඩිපොසිට් එක කල්පිරීමේ කාලය කොච්චරද? ඩිමාන්ඩ් ඩිපොසිට් එකක් කියන්නේ ඩිමාන්ඩ් කියන්නේ ඉල්ලූ විට ගෙවන්න ඕන. ඒතර ඒකට කල්පිරීමේ කාලයක් නැහැ. කල්පිරීමේ කාලය 0යි. ඩිමාන්ඩ් ඩිපොසිට් එක. හරි? ඉල්ලූ විට ගෙවන්න ඕන. ඒ නිසා තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ ඩිමාන්ඩ් ඩිපොසිට් එක තියෙනවා නම් ඒක ලික්විඩ් ඇසෙට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් මුල්‍ය ආයතනයකට. සේවිංස් ඩිපොසිට් එක කල්පිරීමේ කාලය මොකද? මොකද මේ කල්පිරීමේ කාලයත් එක්ක තමයි මේ තැන්පත් වලට මිල නියම කරන්නේ. තැන්පත් වලට මිල කියන්නේ පොලිය. ඒතර ඩිමාන්ඩ් ඩිපොසිට් එකකට පොලියක් ගෙවනවද බැංකුවකින්? නෑනේ. අනිත් එක මතක තියාගන්න ඩිමාන්ඩ් ඩිපොසිට් එකක් පවත්වාගෙන යන්න පුළුවන් වාණිජ්‍ය බැංකුවකට විතරයි. හරි? වාණිජ්‍ය බැංකුවකට විතරයි. බැංකු වර්ග කීපයක් තියෙනවා. වාණිජ්‍ය බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු, බලපත්‍රලාභී විශේෂ බැංකු කියලා තියෙනවා. NSB එක ඒ වගේ බලපත්‍රලාභී විශේෂ බැංකු. ඒතර ඒගොල්ලන්ට බෑ ජංගම ගිණුම් පවත්වාගෙන යන්න. බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු ඒවා රජයේ බැංකු වෙන්න පුළුවන්, මහජන බැංකුව, ලංකා බැංකුව වගේ පෞද්ගලික බැංකු වෙන්න පුළුවන්, සම්පත් කමර්ෂල්, පැනේෂියා, HNB ඒ වගේ. ඒගොල්ලන්ට පුළුවන් ජංගම ගිණුම් පවත්වාගෙන යන්න. ඒ ජංගම ගිණුම් වලට
කරන තැන්පත් තමයි ඉල්ලුම් තැන්පත් කියන්නේ. ඒතර ඒකේ කල්පිරීමේ කාලය විදිහට අපි ගන්න බිඳුවයි. right? ඒ නිසා ඒකට පුලියක් ගෙවන්නේ නැහැ. නමුත් ඉතිරි කිරීමේ තැන්පතු වල අද වෙනකොට ඒකත් ඩිමාන්ඩ් ඩිපොසිට් එක තත්ත්වයටපත් වෙලා මේ තාක්ෂණයත් එක්කලානේ ඉස්සර ඉතිරි කිරීමේ ගිණුමක දැම්මාම ඒගොල්ලෝ මේ බැංකු ගන්න දෙන්නේ සතියකට යම්කිසි නිශ්චිත කාල සීමාවක් උපරිම මුදලක් තියෙනවා වගේ දේවල් තියෙනවා. right? නමුත් අද වෙනකොට තාක්ෂණයත් එක්කලා ATM කාඩ් එකක් දීලා අද පැය 24ම ගන්න පුළුවන්. දැන් මේ ඩිමාන්ඩ් ඩිපොසිට් එකට ඔයගොල්ලෝ දන්නවනේ චෙක් එකක් දෙනවනේ, චෙක් පොතක් නිකුත් කරනවනේ. ඒතර මේ චෙක් පොතේ චෙක් කොලයක් භාවිතා කරලා බැංකුව වහලා තිබ්බත් ආර්ථිකය තුල ගනුදෙනු කරන්න පුළුවන්. මේ චෙක් එක දීලා අපිට බඩු ගන්න පුළුවන් නේ. චෙක් එක බාර ගන්න මුදල් වෙනකොට. නමුත් ඉතිරි කිරීමේ තැන්පතුවක ආපසු ගැනීමේ කොලයක් දීලා කාට හරි අපිට පුළුවන්ද? බෑ. අනිත් එක මතක තියාගන්න ඉතිරි කිරීමේ ඩිමාන්ඩ් ඩිපොසිට් කරුණාම අනිත් වර්ග දෙකටම මුදල් ගන්නවා නම් ආපහු ගනුදෙනුකරු පුද්ගලිකව අදාළ මුල්‍ය ආයතනයට ගිහිල්ලා තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරලා තමයි මුදල් ආපහු ගන්න පුළුවන් වෙන්නේ. ඒතකොට තමන්ගේ අනන්‍යතාවය ඩෙන්ටිටි කාඩ් එකකින් හෝ වෙනත් දෙයකින් තහවුරු කරන්න ඕන, පුද්ගලිකව පැමිණෙන්න ඕන බැංකුවට. ඩිමාන්ඩ් ඩිපොසිට් එක එහෙම නැහැ. ඩිමාන්ඩ් ඩිපොසිට් එක චෙක් පොතක් ලියලා දුන්නොත්, චෙක් එකක් ලියලා දුන්නොත් කාට හරි ඒ පුද්ගලයාට ගිහිල්ලා බැංකුවෙන් සල්ලි ගන්න පුළුවන්. තුන්වෙනි පාර්ශවයකට සල්ලි ගන්න පුළුවන්. ඉතිරි කිරීමේ ගිණුම හෝ කාලීන තැන්පතුවේ තුන්වෙනි පාර්ශවයකට සල්ලි ගන්න බෑ විශේෂ අවස්ථාවල හැරෙන්න. ඒ කියන්නේ අපි හිතමු රසනීප වෙලා තදටම වෛද්‍යවරයෙක් සාති කරලා දෙනවා නම් මෙයාට බැංකුවට යන්න බෑ කියලා එයාගේ වෙන කාට හරි මුදල් ගන්න. ඒ වගේ අවස්ථාවක හැරෙන්න සාමාන්‍යයෙන් තුන්වෙනි පාර්ශවයකට මුදල් ගන්න බෑ ඉතිරි කිරීමේ ගිණුමක හෝ කාලීන තැන්පතුවක. නමුත් ජංගම ගිණුමක චෙක් පතක් නිකුත් කරලා තියෙනවා නම් යම්කිසි ගනුදෙනුකරුවෙක් වෙනුවෙන් එයාට පුළුවන් ගිහිල්ලා ගන්න අර ජංගම ගිණුමේ මුදල්. ඒ නිසාම තමයි මතක තියාගන්න. ඒ කියන්නේ අයිතිකාරයෝ එක්කෙනෙක්ට වඩා වැඩි ජංගම ගිණුමකට. දැන් චෙක් පත් නිකුත් කරලා තියෙනවා නම් යම් ගනුදෙනුවක් වෙලා චෙක් දීලා තියෙනවා නම් 10 දෙනෙක්ට ඒ 10 දෙනාටම අයිතියක් තියෙනවා ජංගම ගිණුමෙන් මුදල් ආපසු ගන්න. අපිට නොමිනි කෙනෙක්ව දාන්න බැරි ජංගම ගිණුමකට ඔන්න ඔය හේතුව නිසා තමයි. මොකද නිශ්චිත අයිතිකාරයෙක්ව අපි දන්නේ නැහැ. ඒ ජංගම ගිණුමේ ස්වභාවය නිසා. මම අමතර කාරණා කතා කරනවා. ඒ නිසා ඔයගොල්ලෝ අවශ්‍ය දේවල් සටහන් කරගන්න. ඔයගොල්ලන්ට සටහන් කරගන්න පුළුවන් මට්ටමට වේගකින් තමයි මම යන්නේ. ඒතර ඔන්න ඔය හේතුව නිසාම තමයි ඩිමාන්ඩ් ඩිපොසිට් එකකට එහෙම නැත්නම් ජංගම ගිණුමකට නොමිනි කෙනෙක් දාන්න බැරි හේතුව චෙක්පත් නිකුත් කරලා තිබ්බහම චෙක්පත් නිකුත් කරලා තිබ්බහම ඒ චෙක්පත් අයිතිය අතේ තියෙන ඕනම කෙනෙක්ට ඒකෙන් අපි හිතමු ඒක ඕපන් චෙක් එකක් නම් නේ බෙයාර් චෙක් එකක් නම් ඔයගොල්ලෝ දන්නවනේ බෙයාර් චෙක්ස් මොනවාද ඕඩර් චෙක් මොනවාද කියලා. તો බෙයාර් චෙක් එකක් නම් ඕපන් චෙක් එකක් නම් කවුන්ටර් එකකින් මාරු කරගන්න පුළුවන් ක්‍රොස් කරලා නැත්තම්. අයිතිකාරයෝ ඕන තරම් ඉන්නවා. නමුත් ඩිමාන්ඩ් ඩිපොසිට් එක එහෙම වුණාට ඉතිරි කිරීමේ ගිණුමක කාලීන තැන්පතුවක එහෙම කරන්න බෑ. අයිතිකාරයම එන්න ඕන. ඒ නිසා ඒවට නිශ්චිත අයිතිකාරයෙක් ඉන්නවා නොමිනි කෙනෙක් දාන්න පුළුවන්. පැහැදිලි නේද? ඕක තමයි නෛතික පදනම. නොමිනි කෙනෙක් දාන්න බැරිත් නොමිනි කෙනෙක් දාන්න පුළුවන්කම තියෙනවා. එතකොට අනිත් එක තමයි තැන්පතු ඉතිරි කිරීමේ තැන්පතු අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ දාපු දවසේ මෝ මේ ඒ විලේම ගණී කියලා යම්කිසි කාලයක් තියේ කියලා බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් දැන් ATM නිසා ඒකත් දැන් අඩු වෙලා තියෙනවා. ඒක වෙනම මේ තාක්ෂණ නිසා ඇතිවෙච්ච තත්ත්වයක්. නමුත් සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමකට යම්කිසි මැචුරිටි පීරියඩ් එකක් තියෙනවා. ඒ නිසා තමයි අපි ඒකට යම්කිසි අඩු පොලියක් ගෙවන්නේ. නමුත් කාලීන තැන්පතුවකට නිශ්චිත මැචුරිටි ඩේට් එකක් තියෙනවා. පල්ලෙහා මම මේව කතා කරලා තියෙනවා. නිශ්චිත තියෙනවා. එක්කෝ මාස 3ක්, එක්කෝ මාස 6ක්, එක්කෝ අවුරුදු 2ක්, අවුරුද්දක්, අවුරුදු 5ක් ඒ වගේ නිශ්චිත කාලයක් තියෙනවා. එතකොට ඒ මුදල් අපිට පාවිච්චි කරන්න පුළුවන් ආයෝජනයක් සඳහා. මොකද නිශ්චිතයි ඒක. එයා ඊට ඉස්සෙල්ලා ගන්නව නම් එයා දඩපොලියක් ගන්න ඕන. ඔයගොල්ලෝ දන්නා ඒ කතන්දරනේ. ඒ නිසා මේකට ලැබෙන පොලිය, ටයිම් ඩෙපොසිට් එකට ලැබෙන පොලිය සේවිංස් එකකට වඩා වැඩි. එතකොට සේවිංස් එකකට ලැබෙන පොලිය ඩිමාන්ඩ් ඩිපොසිට් එකට වඩා වැඩි. දැන් ඔය අතර තව තියෙනවා සද්දින නිවේදන එහෙම නැත්නම් නිවේදන තැන්පත්. කෝල් ඩිපොසිට් කියලා જાතියක්. කෝල් ඩිපොසිට් නිවේදන තැන්පත්. ඒ මොනවාද? නිවේදන තැන්පත් කියන්නේ ඒවා එක්තරා ආකාරයක
ඉතිරි කිරීමේ ගිණුම් සහ කාලීන තැන්පත් ෆික්ස් ඩිපොසිට් අතර තියෙන එක. ඒක ඉතිරි කිරීමේ ගිණුමකුත් නෙමෙයි. ඒක FD එකකුත් නෙමෙයි. ඒ අතර තියෙන්නේ. ඒතකොට එහෙමනම් අනිවාර්යෙන් පොලිය ලැබෙන්න ඕන මේ දෙක අතරමැදි ගාණක් නේ. දැන් සද්දින නිවේදන තැන්පත් කියලා දිනවා. ඒකෙදි කරන්නේ තමන්ගේ ඩිපොසිට් එක ආපහු ගන්න දවස් 7කට කලින් දැනුම් දෙන්න ඕන බැංකුවට මෙතන ඉඳන් දවස් 7ක් ඇතුළත මම මේ තැන්පතුව ආපහු ගන්නවා කියලා. ඒතර ඒකේ කාලය කොච්චරද? දවස් 7යි. ඒ අනුව තමයි ඒකට පොලිය හැදෙන්නේ. පැහැදිලිද? ඒව තමයි නිවේදන තැන්පත් නැත්නම් කෝල් ඩිපොසිට් කියන්නේ. ඒතර ගනුදෙනුකරුට බැංකුව වෙත දැනුම් දීලා අහවල් දවසේ මම මේක ගන්නවා කියලා අතරමැද්දේදී මේක තැන්පතුව දාන වෙලාවෙදී නෙමෙයි අතරමැද්දේදී දැන් ටයිම් ඩිපොසිට් එක තැන්පතුව දාන වෙලාවෙදීම තමයි කියන්නේ කවදාද ගන්න කියලා. මැද්දේදී වෙනස් කරන්න බෑ නේ? මැද්දේදී වෙනස් කරන්න බෑ. කෝල් ඩිපොසිට් එක මැද්දේදී කියන්න පුළුවන් මම අන්න අහවල් දවසේ ගන්නවා. ඒතර ඒකට ප්‍රමාණවත් කාලයක් බැංකුවට දෙන්න ඕන දවස් 7ක් වගේ දීලා ගන්න පුළුවන්. ඒතර ඒකේ පොලිය වෙනස් වෙනවා ඒ අනුව. ඒතර මේ මුල්‍ය ආයතන ගිණුම් වර්ග නැවත ජන විද්‍යාත්මක ඩෙමොග්‍රැෆික්ස් ෆැක්ටර්ස් ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ අනුව මේ කරන වෘත්තීන් අනුව විවිධ විදියට වෙනස් කරලා ඩිෆරන්ෂিয়েට් කරලා විශේෂීකරණය කරලා ඒ අනුව දෙන ප්‍රතිලාභ වෙනස් කරලා නේ බාල වයස් ගිණුම් කියලා තියෙනවා. ඒ වගේම 1 ඉඳන් 5 වෙනකන් එකක් තියෙනවා. 5 ඉඳන් 18 වෙනකන් එකක් තියෙනවා. තරුණයන්ට එකක් තියෙනවා. කාන්තාවන්ට එකක් තියෙනවා. විශ්‍රාමිකයන්ට එකක් තියෙනවා. වගේ විවිධ විදියට මේවා වෙනස් කරනවා. ඒ අර ගනුදෙනුකරුවන්ගේ ආකර්ෂණය දිනා ගන්න තරඟකරුවන්ට වඩා වෙනස් විදියකට මේක ඉදිරිපත් කරනවා කියලා පෙන්වන්න තමයි මේ දේවල් කරන්නේ. නමුත් බේස් එක පදනම මෙන්න මම අර ඉස්සෙල්ලා කියපු තුනේ තමයි තියෙන්නේ. ඩිමාන්ඩ් ඩිපොසිට් තැන්පතු වල ආරක්ෂාව ද්‍රවශීලතාවයේ බාධාවකින් තොරව අරමුදල් වමාර කිරීම තුළින් ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය අවශ්‍යතා සැපරීම තමයි මේකෙන් කරන්නේ. එතකොට ඕනම ඉල්ලුව විටකදී බාධාවකින් තොරව මුදල් ආපසු ගන්න පුළුවන්කම දෙනවා. ඒ වගේම මේකට අමතරව ලියා ගන්න චෙක්පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන් ඉල්ලුම් තැන්පතු තියෙන අයට. මුදල් ඕනෙම නැති චෙක්පත් මගින් ගනුදෙනු කරන්න. ඒ කියන්නේ ඩිෆර් පේමන්ට් නැත්නම් ගෙවීමක් කල් දා ගන්න භාවිතා කරන්න පුළුවන් උපකරණයක් තමයි ඉල්ලුම් තැන්පතුව. දැන් චෙක්පතක් දුන්නාම ඒක මුදල් වගේ බාර ගන්නවා. නමුත් අතර මුදල් ලැබිලා නැහැ නේ. එක්කෝ ගිණුමටවත් ලැබිලා නැහැ. ඒතර දවස් දාලා දුන්නොත් එහෙම දවස් 3කට පස්සේ මේක බැංකුවට දාන්න කියලා. එතකොට මේ දවස් 3ක් වෙනකම්ම අර මුදල් ලැබිලා නැහැ විකුණපු එක්කෙනාට. දවස් 3කට පස්සේ තමයි මුදල් ලැබෙන්නේ. විකුණපු එක්කෙනාට දවස් 3කට පස්සේ දාන්න කියලා දින දාලා තියෙනවා. ඒ කියන්නේ යම්කිසි ගෙවීමක් කල් දා ගන්න භාවිතා කරන එක උපකරණයක් තමයි ඩිෆර්ඩ් පේමන්ට් එකකට මේ ඉල්ලුම් තැන්පතු වලින් භාවිතා කරන චෙක්පත. ඉතිරි කිරීමේ ගිණුම ආරක්ෂාව පොලිය ද්‍රවශීලතාව අරමුදල් උවමාරු සහ වෙනත් ප්‍රතිලාභ ඔය ඉස්සර තිබුණ තෑගි තිබුණා නේ එක එක ඒවා. කාලීන තැන්පතු අනාගතයේදී නිශ්චිත දිනක එකඟ වූ පොලියක් සමග තැන්පතු ආපසු ලබා ගැනීම තැන්පතු වල ආරක්ෂාව ද්‍රවශීලතාව කියන්නේ මම ගියාම මට මේක ගන්න පුළුවන්කම තියෙන්න ඕන. මම අර ඉස්සෙල්ලා කිව්වේ ද්‍රවශීලතාවය. දැන් මම මේක මැචුර් වෙන දවසට දැන් FD එක ගන්නවා. සේවිංස් නම් මට අවශ්‍ය වෙලාවට ඒ අවශ්‍ය මුදල ගන්න පුළුවන්කම තියෙනවා නම් ද්‍රවශීලයි. එහෙම බැරි නම් හෙට එන්න කියනවා, තව පස්සේ එන්න කියනවා. එහෙම කරන්න බෑ. ඒතර මේ තුන අතරට තව එකක් තියෙනවා මේ ඉතිරීම් සහ කාලීන තැන්පතු අතර නිවේදන තැන්පත්. දැන් මේ හෑන්ඩ් අවුට් එකේ නැතුණට ඔයගොල්ලෝ සටහන් කරගන්න ඉතිරි කිරීම් සහ කාලීන තැන්පතු අතර තියෙනවා නිවේදන තැන්පත්. ඒතර බැංකුව මේ තැන්පතුව පටන් ගන්නකොට ගන්න දවස කියන්නේ අතරමැද්දේදී යම්කිසි ඉදිරි දිනකදී ඒක දවස් 3ද 7ද ඒක එක අනුව වෙනස් කරන්න පුළුවන් කියලා මේ ඩිපොසිට් එක ආපසු ගන්නවා. එතකොට ඒකේ පොලිය මේ ඉතිරි කිරීම සහ කාලීන තැන්පතු අතර තියෙන එක. ඊට අමතරව ඉන්න මාර ඉස්සල කිව්වා වගේ මම අර මුදල් ගලාගෙන යන රූපසටහනේ පෙන්නුවා වගේ බරෝවර්ස්ලා ණය ගනුදෙනුකරුවෝ ඉන්නවා. ඒගොල්ලොත් ගෘහ ඒකක වෙන්න පුළුවන්, ව්‍යාපාර ආයතන වෙන්න පුළුවන්, රජය වෙන්න පුළුවන්. කොහොමද රජය ණය ගන්න මිනිස්සුන්ගෙන්? දැන් රජය කොහොමද මිනිස්සුන්ගෙන් සාමාන්‍ය ජනතාවගෙන් ණය ගන්නේ? ගන්නවද? ගන්නවනේ. කොහොමද ගන්නේ? ඒකට තමයි ඔය පාවිච්චි කරන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර කියන දෙක. තව තියෙනවා ඊට අමතරව
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර කියලා මේ ඩොලර්ස් වලින් යන ඒවා right ඊළඟට රාජ්‍ය බැඳුම් කර sovereign bonds කියලා $8 වලින් යන ඒවා ඩොලර් වලින් විදේශ රටවල අයගෙන් ගන්න පුළුවන් ඒවා අපේ ලංකාවටත් ගන්න පුළුවන් එක ඊට අමතරව රුපියල් වලින් ණය ගන්න එක තමයි රජය භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර කියලා තියෙන්නේ රජය ගන්නේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව තමයි මේවා නිකුත් කරන්නේ අපි සල්ලි දීලා ගන්න ඕන ත්‍රේ මුදල් අර මුදල් යන්නේ රජයට අනිත් අය තමයි විදේශිකයන්. ඒතර විදේශිකයන්ට ගෙන් ණය ගන්න භාවිතා කරන අර උපකරණ දෙක තමයි මම අර ඉස්සෙල්ලා කිව්වා සංවර්ධන බැඳුම් කර සහ sovereign bonds එහෙම නැත්නම් රාජ්‍ය බැඳුම් කර කියන බැඳුම් කර වර්ග දෙක US ඩොලර්ස් වලින් තමයි ඒක නිකුත් කරන්නේ. ඒතර ඒ හරහා පුළුවන් විදේශිකයන්ගෙන් රජයට ණය ගන්න. ඒ වගේම තමයි විදේශිකයෝ බැංකු වලින් ණය ගන්නවා නේ. විදේශ සමාගම් බැංකු වලින් ණය ගන්නවා. විදේශිකයන් පුද්ගලිකව බැංකු වලින් ණය ගන්නවා. ඒ වගේ ණය ගත්තාම මේ මුල්‍ය පද්ධතිය එහෙම තමයි විදේශිකයන් විදේශ සමාගම් අපේ කොටස් වෙළඳපොලේ කොටස් නිකුත් කළා දෙනවා. ඒතර අපි කවුරු හරි කොටසක් මිලදී ගත්තොත් විදේශ සමාගමක ඒ විදේශිකයෝ මේ මොනවාද ෆයිනෑන්ෂල් මාකට් මුල්‍ය වෙළඳපොළ හරහා ණය ගත්තා වෙනවා. යම් විදේශිකයෙක් බැංකුවකින් ණයක් ගත්තොත් ඒ විදේශිකයන් මුදල් අතරමැදි කරණයෙන් අර මුදල් ගත්තා වෙනවා නේ. කොහොම වුණත් ඔය පාර්ශව හතර මුදල් අතරමැදි කරුවන්ගෙන් හෝ මුදල් වෙළඳපොලෙන් ණය ගන්නවා අරගන්නේ තමන්ගේ ප්‍රාග්ධන අවශ්‍යතා සම්පූර්ණ කරන්න. මොකද ප්‍රාග්ධන අවශ්‍යතා සම්පූර්ණ කරගන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය වෙන දේවල් නිසා. ඒ නිෂ්පාදනයට කැපිටල් එක අවශ්‍යයි. ඒ කැපිටල් එක ගන්න මේ විදිහට. ඒ විදිහට තමයි රටේ ආර්ථිකය කටයුතු මේ ඔපරේට් වෙන්නේ මේ වැඩ කරන්නේ. හරි. ගනුදෙනු කරන ණය ලබා ගැනීමේදී මුල්‍ය ආයතනයේදී තම අවදානම දැන් යන්න දැන් මේ තියෙන කටයුතු ගන්න ඒවා මොනවද කියලා. දැන් ණය ගත්තාම මම ඉස්සෙල්ලත් කිව්වා වගේ මේ ණය දෙන්නේ මුල්‍ය ආයතන විශේෂයෙන්ම මුල්‍ය අතරමැදි කරවෝ තැන්පත් එකතු කරලා. දැන් අපි හිතමුකෝ මුල්‍ය වෙළඳපොලෙන් අපි යම් සමාගමක කොටස් වෙළඳ මිලට ගත්තොත් මේ සමාගම බිඳ වැටුනොත් එහෙම අපිට කරන්න දෙයක් නැහැ අපේ කොටස් වලට වටිනාකමක් නැහැ නේ. අපි හිතමු රුපියල් 100ට කොටසක් අරගෙන අද වෙනකොට රුපියල් 50 නම් ඒ රුපියල් 50 ගෙවන්න කවුරුත් නැහැ. ඊටු පාඩු වෙච්ච රුපියල් 50 ගෙවන්න කවුරුත් නැහැ. මොකද මම ඒ සමාගමේ අයිතිකාරයෙක්. ඉතින් අයිතිකාරය විදිහට මම ඒක දරා ගන්න ඕන. හරි. ඒතර යම් සමාගමක් ඈවර කිරීමේදී අවසානයේදී ගෙවීම් කරන්නේ ඔන්න ඔය කියන කොටස් හිමියන්ට තමයි. එතකොට එතනින් එහාට වැඩි අයිතිවාසිකමක් තියෙනවා කොටස් හිමියන්ට වඩා ආයතනයේ ගෙවීම් වලට බැඳුම් කර හිමියන්. ණය කර ඩිබෙන්චර් හෝල්ඩර්ස්ලා කියන්නේ. ඩිබෙන්චර් හෝල්ඩර්ස්ලාට ඉස්සලා ගෙවන්න ඕන ඊට පස්සේ තමයි අයිතිකරුවන්ට ගෙවන්නේ. එතකොට ඩිබෙන්චර් හෝල්ඩර් කියන්නේ කිසිම වෙලාවක ආයතනයේ අයිතිකරුවෙක් නෙමෙයි. එතකොට අයිතිකරුවෙක් නෙමෙයි නම් එයාට ලාභාංශ හම්බෙන්නේ නැහැ. එයාට හම්බෙන්නේ මොකද්ද? අර ඩිබෙන්චර් එකට යම්කිසි නිශ්චිත පොලියක් තියෙනවා. ඒ පොලිය අනුපාතයට අර්ධ වාර්ෂිකව එයාට පොලිය ආදායමක් ලැබෙනවා. පැහැදිලිනේ? right. මුල්‍ය ආයතන විසින් තමා එතකොට ණය ලබා දීමේදී මේ මුල්‍ය ආයතන ණය ආපසු ලබා ගැනීම නැත්නම් ගනුදෙනු කරුවෝ ණය ගත්තු ණයකරුවෝ ණය නැවත ගෙවයි හෝ නොගෙවයි කියන අවදානම තියෙනනේ. ඒ ණය නොගෙවන අවදානම වැඩි වුණොත් එම අවදානමට ලක් වෙන්නේ කවුද? ඒ මුල්‍ය ආයතන වල තැන්පත් කරුවෝ නේ. එහෙනම් මුල්‍ය ආයතන වල තැන්පත් කරුවන්ට ගෙවන්න මුල්‍ය ආයතන බැඳිලා ඉන්නවා. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ දවස්වල අද ද ෆිනෑන්ස් ආයතනයේ තැන්පත් කරුවන්ට මහජන බැංකුව හරහා ගෙවීම් කරනවා. ඒ මොකෙන්ද කරන්නේ? දැන් ද ෆිනෑන්ස් ආයතනයේ බලපත්‍රය අවලංගු කරලා ගෙවීම් කරන්නේ මොකෙන්ද? අර තැන්පත් කරුවන් ආරක්ෂා කරගන්න තියෙන ඩිපොසිට් ඉන්ෂුරන්ස් ස්කීම් එක හරහා. ඒක තියෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ. ඒතර ඒ අරමුදල් නිදහස් කරනවා මහජන බැංකුවට. එතකොට අදාළ ද ෆිනෑන්ස් එකේ ගනුදෙනු කරවන්න පුළුවන් මහජන බැංකුවෙන් තමන්ගේ තැන්පතුවට අදාළ උපරිම කීයද? ලක්ෂ 6යි. ඒතර ලක්ෂ 6ක් වෙනකන් උපරිම මුදලක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මොකද ලක්ෂ 6කට සීමා කරලා තියෙන්නේ. එකක් අරමුදලේ තියෙන ශක්තිය මත අනිත් එක තමයි
කුඩා ණය කුඩා තැන්පතු කරුවන් ආරක්ෂා කරගන්න. ඒතකොට ගොඩක් වෙලාවට ලක්ෂ 6ට අඩු ගනුදෙනුකරුවෝ කුඩා ගනුදෙනුකරුවෝ ඒගොල්ලන්ව ආරක්ෂා කරගන්න තමයි ලක්ෂ 6ට සීමා කරලා තියෙන්නේ. සහ අර අරමුදලේ තියෙන ශක්තිය අනුව සමහරට තව අරමුදල වර්ධනය වුණොත් එහෙම ලක්ෂ 6 ඊටට වැඩි. මොකද ඕක ඉස්සෙල්ලා තිබ්බේ ලක්ෂ 3යි. 3 එක තමයි දැන් 6 උනේ. හරි. කොහොමවත් කුඩා තැන්පත් කරුවන් ආරක්ෂා කරගන්න ඔවුන්ට තියෙන අවධානය අවම කරගන්න තමයි මේ ස්කීම් එක තියෙන්නේ. පැහැදිලිද? හොඳයි. එහෙනම් අද වෙලාව මෙතකින් ඉවර වෙනවා. ඔයගලන්ට කාට හරි ප්‍රශ්නයක් මොන දෙකක් තියෙනවනම් තව විනාඩි 5ක් වගේ දෙන්න පුළුවන්. අහන්න තේරෙච්ච නැති තැනක් හෝ පැහැදිලි කරගන්න ඕන තැනක් අහන්න පුළුවන්. හොඳයි මම හිතන්නේ සියලු දෙනාටම මම කියපු දේවල් පැහැදිලි වෙන්න ඇති. රටක ආර්ථිකය හැසිරෙන්නේ කොහොමද? ඉතින්දී ගනුදෙනු මේ මුල්‍ය ගනුදෙනුකරුවෝ කොහෙද ඉන්නේ? මුල්‍ය ආයතන කොහෙද ඉන්නේ? මුල්‍ය වෙළඳපොළ කොතනද තියෙන්නේ? ඊළඟට අපි කතා කරමු දිගින් දිගටම මේ මුල්‍ය ගනුදෙනුකරුවන්ට මුල්‍ය අතරමැදි කරුවන් සහ මුල්‍ය ආයතන මේ මොනවාද? මුල්‍ය වෙළඳපොළේ ඉන්න ආයතන විසින් ඉදිරිපත් කරන නිමැවුම් මොනවාද කියන එක අපි ලබන සතියේ බලමු. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි.